හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වන ශ්‍රේණියේ අවසන් ඒකකය 11 වන ඒකකයේ අවසන් කොටසත් එක්කයි දරුවනේ සම්බන්ධ වෙලා ඉන්නේ. හොඳයි විශේෂයෙන්ම අපි කතා කරන්නේ දරුවනේ මේ නිර්පාංශු වගා පද්ධතියක් සම්බන්ධයෙන් දරුවනේ නිර්පාංශු වගා පද්ධතියක් නඩත්තු කිරීමේදී විශේෂයෙන්ම මේ සංසරණය වන ජලරෝපිත වගාවක් සංසරණ වෙන මේ අපි පටල තාක්ෂණයේ NFT ක්‍රමය යටතේ කොහොමද දරුවනේ විශේෂයෙන්ම අපි මේ කොටසේ කතා කරේ මේ වගා පද්ධතියක් සඳහා පොහොර සහ ජලයේ සපයන පොහොර ජලයේ සපයුම් කරන ආකාරය ඒ වගේම අපි කතා කරා මේ කොහොමද අපි සකස් කරගන්නේ තවාන් ස්පොන්ජ් තවානක මේ පැලයක් සකස් කරගන්න ආකාරය සංස්ථාපනය කරන ආකාරය පිළිබඳ කතා කරා දරුවනේ පොහොරේදී මේ පොහොර ජලයේදී මේ වාසිය ගැන අපි කතා කරා අපි බලාපොරොත්තු වෙනා මෙතනදී විශේෂයෙන් කතා කරන්න දරුවනේ ඉතිරි මේ ක්‍රියාකාරකම් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනා විශේෂයෙන්ම අස්වනු නෙලීම සිදු කරන ආකාරය පලිබෝධ පාලනය සිදු කරන ආකාරය සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනා දරුවනේ මේ කොටසේ. හොඳයි එහෙනම් අපි බලමු කොහොමද මේ නිර්පාංශු වගා පද්ධතියක නිර්පාංශු වගාවකදී කොහොමද අපි විශේෂයෙන්ම සොයිල්ලස් කල්චර් එකක ජලරෝපිත වගාවකදී සම්සරණ වෙන ජලරෝපිත වගාවකදී මේ ගෘහය තුල කොහොමද දරුවනේ අපි මේ වගාව තුල පලිබෝධ පාලන කටයුතු සිදු කරන ආකාරය අතිශයින්ම වැදගත් වෙනවා දරුවනේ. අපි දන්නවා විශේෂයෙන්ම මේ පාම්සු ජනන රෝග ඇතිවීම සිදු වෙන්නේ නැහැ. අවමයි දරුවනේ මේකෙදී අපි දන්නවා. ඉතින් විශේෂයෙන්ම පලිබෝධ පාලනය ගැන අපිට කතා කරන්න වෙන අපි ආරම්භ කරමු. කොහොමද අපි මේ වගාවකදී විශේෂයෙන්ම නිර්පාංශු වගාවකදී පලිබෝධ පාලන කටයුත්ත සිදුවන ආකාරයේ දරුවනේ අපි කතා කරන්න යන්නේ. හොඳයි. පලිබෝධ පාලනය. මෙහිදී දරුවනේ මේ ජලරෝපිත වගාවන් වලදී පාම්සු ජනන ශුද්ධ ජීවීන්ගෙන් සිදුවන හානි බොහෝ දුරට අවම වෙනවා. අපි දන්නවා පස වගා මාධ්‍ය විදිහට සිදු කරන භෝග වගා කටයුතු සිදු කිරීමේදී අපි දන්නවා දරුවනේ මේ පාම්සු ජනන ශුද්ධ ජීවීන් මගින් දරුවනේ අපිට පස මගින් ජනනය වෙන. මේ පාම්සු ශුද්ධ ජීවීන් අපි දන්නවා මේ අහිතකර ශුද්ධ ජීවී ආකාර මගින් ශාක රෝග ඇති කරන්න හේතු වෙනවා දරුවනේ. අපි දන්නවා විශේෂයෙන්ම ශාක රෝග ගැන කතා කරනකොට අපිට විශේෂයෙන්ම වෛරස්, දිලීර, බැක්ටීරියා, ඒ වගේම වටපණු, ෆයිටෝප්ලාස්මා වැනි රෝගකාරක තත්ත්ව රෝග අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. මේ පසෙන් ජනනය වෙන්න පුළුවන් රෝග තත්ත්වයන් දරුවනේ. ශුද්ධ ජීවීන් මගින් ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයන් බොහෝ විට දරුවනේ මේ ඊ타ත්ම අවමයි නිර්පාංශු වගා පද්ධතිවලදී. නමුත් මේ නිර්පාංශු වගා පද්ධතිය සඳහා පලිබෝධ පාලනය සිදු කරන ආකාරය අපි විශේෂයෙන්ම අපිට මේකෙදී සඳහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කරන්න ඕනේ. අපිට සාකච්ඡා කරන්න විභාගෙදී ස්ථීරවම මේවරත් අහන්න පුළුවන් දරුවනේ. අපි බලමු. කෙසේ නමුත් සාමාන්‍යයෙන් සුලභ රෝග තියෙනවා දරුවනේ මේ ශාක වලට හටගන්න. විශේෂයෙන්ම කෘමි හානි වගේ දේවල් දරුවනේ. කෘමි හානි ඇති වෙන්න පුළුවන් දරුවනේ. නිතර පරීක්ෂාත්මක සිටීමෙන් අපි දන්නවා දැන් අර සාමාන්‍යයෙන් කරන පාංශු වගාවකදී වගේ නෙවෙයි දරුවනේ මේ සීමිත ප්‍රදේශයක සීමිත ඉඩකඩක කරනකොට අපිට නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන්න පුළුවන් මේ කෘමි පලිබෝධ හානි පිළිබඳව දරුවනේ. අපි දන්නවා මේ පලිබෝධ කියලා ගත්තාම පුතේ අපි විශේෂයෙන්ම වල් පැලයට හඳුන්වන්නේ පලිබෝධ විදිහට. කෘමි පලිබෝධ ඉන්නවා. කෘමි නොවන වෙනත් සත්ත්ව පලිබෝධ ඉන්නවා දරුවනේ. ඉතින් වල් පැලයටත් අපි දන්නවා විශේෂයෙන්ම මෙවැනි ස්ථානයක අපිට මේ ඇත්තටම සොයිල් කල්චර් එකකදී වගේ සොයිල්ලස් කල්චර් එකකදී අපිට ඇත්තටම මේ වල් පැලයට වලින් මගේ ඇති වෙන අවදානම බොහෝ දුරට අඩුයි දරුවනේ. ඉතින් ඒක නිසා අපි පලිබෝධ විදිහටයි වල් පැලයටත් හඳුන්වන්නේ. ඊට අමතරව අපි දන්නවා කෘමි පලිබෝධ ඉන්නවා දරුවනේ. කෘමි ගෝත්‍ර ගත්තාම දරුවනේ අපි දන්නවා මේ කෘමි ජීවන චක්‍ර තියෙනවා. සම්පූර්ණ ජීවන චක්‍රයක් පෙන්වුම් කරන කෘමි ගෝත්‍ර තියෙනවා දරුවනේ. අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණය පෙන්වුම් කරනවා කියලා. ඒ වගේම අර්ධ රූපාන්තරණයක් පෙන්වම් කරන අපි දන්නවා කුඩිත්තු, කීඩෑව, ගොයම් මේ අපි දන්නවා මේ සුදු මෙස්සු, ඒ වගේම කුඩිත්තු අපි කියන විශේෂයෙන්ම මේ අර්ධ රූපාන්තරණයක් පෙන්වම් කරනවා. දැන් ගොයම් ශාකයට වගාවලදී එහෙම අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම මේ කීඩෑ වදුරු වගේ ඇති වෙන්නේ කීඩෑව වගේ ගත්තාම අර්ධ රූපාන්තරණයක් පෙන්වම් කරන්නේ. ඒ වගේම අපි දන්නවා අනිකුත් දේ සම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වම් කරන සත්වාකාරින් මේ කෘමි ආකාරින් දරුවනේ අපි දන්නවා විශේෂයෙන්ම මැස්සන් ආකාර මැස්සන් මදුරුවන් ඩිප්ටෙරා ගෝත්‍රයට අයිති වෙන්නේ සම්පූර්ණ රූපාන්තරයක් පෙන්වම් කරන දරුවනේ. ඔවුන්ගේ සමනලයා සලඹයා නේ දරුවනේ කීට අවස්ථා බිත්තර වලින් බිහි වෙන කීට අවස්ථා තියෙනවා දරුවනේ. ඊට පස්සේ මේ කෝෂ්ඨ අවස්ථාව. ඊට පස්සේ ඒ වගේම අපි දන්නවා මේ සුහුබුල් සතුන් ඇති වෙනවා දරුවනේ. විවිධ ජීවන චක්‍රයේ අවස්ථා අනුව අපි අර්ධ රූපාන්තරණ සහ සම්පූර්ණ රූපාන්තරණ ගැන විශේෂයෙන් දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ
2017ට පෙර යාවත් කාලෙ වෙන්න කලින් තිබ්බ සිලබස් එක තුල මේ කෘමි ගෝත්‍ර ගැන කතා කරන්න තිබුණ දරුවනේ කෘමි පලිබෝධකයන් ගැනත් කතා කරන්න තිබුණා. සත්ත්ව පලිබෝධකයන්, කෘමි නොවන වෙනත් පලිබෝධකයෝ, මහා ජීවීන් ගැනත් කතා කරන්න තිබුණා. ඒ වගේම මේ වල් පැලෑටි ගැනත් අපිට කතා කරන්න තිබුණා. දැන් 2017 යාවත් කාලන විෂය නිර්දේශය තුල ඒ කොටස සම්පූර්ණයෙන් අයින් කරලා කෘෂි විද්‍යා විෂය තුල අදංගු කොටසක් එක දරුවනේ සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. ශාක රෝග පවා ඉවත් කරලා තියෙන දරුවනේ. අලුත් සිලබස් එක තුල 2017 යාවත් කාලන විෂය නිර්දේශය තුල ශාක රෝග සම්බන්ධයෙන් අපිට කතා කරන්න නැහැ. නමුත් මේ පලිබෝධ පාලනය ගැන විශේෂයෙන්ම මේ ආරක්ෂිත භෝග වගාවේදී අපි ඒ සම්බන්ධයෙන් දරුවනේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් මේ සුලභ භෝගවලට සුලභව ඇති වෙන්න පුළුවන් රෝග කොහේ හරි අස්සකින් රිංග ගන්න පුළුවන් ඇතුල් වෙන්න පුළුවන් දරුවනේ මේ විශේෂයෙන්ම මේ කෘමීන්ගේ ජීවන චක්‍රවල විවිධ අවස්ථා තියෙනවා දරුවනේ. මේ ජීවන චක්‍රවල විවිධ අවස්ථා මේ භෝගවලට ඇතුළු වුණොත් දරුවනේ ඒ හරහා මේ ජීවන චක්‍ර සම්පූර්ණ වෙන්න පුළුවන් දරුවනේ. ඉතින් මේ විවිධ අවස්ථාවකින් හානිය ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා කීට අවස්ථා තියෙනවා දරුවනේ. තුහුඹුල් අවස්ථා තියෙනවා, කෝෂ්ඨ අවස්ථා තියෙනවා, බිත්තර අවස්ථා තියෙනවා. මේ කීට අවස්ථා විශේෂයෙන්ම මේ දලඹු අවස්ථා මගින් මේ ශාක පත්‍ර ඒ වගේම කඳ විවිධ කොටස් ශාකේ කා දාන්න පුළුවන් පුතේ, කාල විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් මේ යුෂ උරාබනා ඉන්නවා පුතේ. විශේෂයෙන්ම විෂ උරාබන කට්ටිය ඉන්නවා. මේ පත්‍ර කාලා දානවා, පත්‍ර රෝල් කරනවා. ඒව තුළ මේ කෝෂ්ඨ අවස්ථා ගත කරන අවස්ථා තියෙනවා. මේ කෘමි ජීවන චක්‍රවල විවිධ අවස්ථා තියෙනවා දරුවනේ. ඉතින් මේ අවස්ථා විශේෂයෙන්ම මේ භෝග වගාවන් වලට නිර්පාංශ වගාවේදී සිදු කරන භෝග වගාවන් වලටත් විවිධ ක්‍රම මගින් විශේෂයෙන් මේ ආරක්ෂිත ගෘහ තුල නඩත්තු කටයුතු සිදු කරන පුද්ගලයන් මගින් අපිරිසුදු උපකරණ මගින් අපිරිසුදු දෑත් මගින් දරුවනේ. ඉතින් ඒ වගේ මේ අපිට එවැනි පලිබෝධකයන්ගේ කෘමි පලිබෝධකයන්ගේ කොටස් ජීවන චක්‍රවල අවදි මේවට මගින් හානි සිදු වෙන්න පුළුවන් පුතේ. සාමාන්‍යයෙන් සිදුවන දෙයක් ඒක. සාමාන්‍යයෙන් ඔබ ගෙදරක මේ භෝගයක් වගා කරත් නිර්පාංශ වගාවක කොහොබත් පුරවපු වගා මල්ලක මේක වගා කරත් පුතේ මේ හානි වෙන්න පුළුවන්. මේ අපි අර කියපු කෘමි ගෝත්‍රවල විවිධ ජීවන චක්‍රයේ අවස්ථා මගින් මේ එළවලු භෝගවලට පුතේ, පළතුරු භෝගවලට, ධාන්‍ය භෝගවලට අනිවාර්යයෙන්ම සාමාන්‍ය ස්වභාවයක් ඒක අනිවාර්යයෙන්ම හානි සිද්ධ වෙනවා. ඉතින් දැන් මෙවැනි වගාවක නිර්පාංශ වගාවක අපි මේ සීමිත ප්‍රදේශයක ඉඩකඩක කරන නිසා පුතේ අපිට නිරන්තර සැලකිල්ලෙන් පුතේ මුල්ම ඒ අවස්ථාව එනකොටම පුළුවන් අපිට අතින් අයින් කරන්න පුළුවන්. පත්‍ර කොටස් කඩලා ඉවත් කරන්න පුළුවන් දරුවනේ බලලා මේ ජීවන චක්‍රවල අවස්ථා තියෙනවා නම් ඒවා ඉවත් කරලා දාන්න. එවැනි පැල තියෙනවා නම් ඉවත් කරන්න පුළුවන් දරුවනේ. අපිට අතින් ඉවත් කරන්න පුළුවන් නම් භෞතික ක්‍රම භාවිතා කරලා නේද දරුවනේ අපිට මේ දේවල් කරන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍යයෙන් අපිට දැන් යම් ප්‍රමාණයකට මේ සඳහා අපිට අවශ්‍ය නම් අපිට අවශ්‍යයි කියලා හිතනොත් අපිට මේ ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමයක් මේ වගේදී යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පලිබෝධ පාලනයේ සඳහා තියෙන ක්‍රම කිහිපයක් සංකලනය කරලා එකට එකතු කරලා අපිට පලිබෝධ පාලන ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. ඒක තමයි ඒක ට්‍රෙන්ඩ් එකක් දරුවනේ දැන්. මේ ඒකාබද්ධ පලිබෝධ පාලනය. අපි ඒකට කියනවා මේ ක්‍රම කිහිපයක් එකට එකතු කරලා පලිබෝධ පාලන ක්‍රම දෙකක් හෝ කිහිපයක්, එකක් හෝ කිහිපයක් මගින් අපිට මේක කරන්න පුළුවන්. අපිට බොහොම විමසිල්ලෙන් ඉඳලා මේ අවස්ථා අයින් කරන්න පුළුවන් පුතේ. විමසිල්ලෙන් හිටපුවම අපි අවධානයෙන් හිටපුවම යම් කිසි තත්වයක භෝගයකට ඇති වෙනවා නම් හානිකර තත්ත්වයක්, රෝගයක් ඇති වෙන තත්ත්වයක පෙර ලකුණක් තියෙනවා නම් අපිට තේරෙනවා නම් යම් කිසි පලිබෝධකයක් නැත්නම් මේ කෘමි සතෙක් මේකට හානි කරනවා කියලා අපිට ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේවා වළක්වා ගන්න අපිට විවිධ ක්‍රම යොදා ගන්න පුළුවන් නේද? ගෘහ තුල වගේම මේ වගාවන් තුල. ඒ නිසා දරුවනේ අපි සැලකිලිමත්ව ඉඳලා අපිට පුළුවන් යම් ආකාරයකට භෞතික ක්‍රමයක් භාවිතා කරලා ඉවත් කරන්න. එහෙම නැත්නම් අපිට දැන් අපිට පේනවා නම් හානිය වැඩිපුර සිද්ධ වෙනවා කියලා. අන්න ඒ අවස්ථාවේදී පුළුවන් අපිට පලිබෝධනාශකයක් භාවිතා කරලා ඒ පලිබෝධ අවම වශයෙන් ඒවා භාවිතා කරලා අපිට හානිය වළක්වා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි ක්‍රමානුකූලව බලමු මේ ක්‍රියාවලිය පියවරයන් සිදුවන ආකාරය සම්බන්ධව. එතකොට කෙසේ නමුත් සාමාන්‍යයෙන් සුලභ රෝග සුලභව ඇති වෙන්න පුළුවන් රෝග අපි දන්නවා. ඒ වගේම කෘමි හානි ඇති වෙන්න පුළුවන් අපිට මේ නිර්පාංශ වගාවකදී. එහෙනම් දරුවනේ නිතර පරීක්ෂාවෙන් සිටීමත් අපි මූලික අවස්ථාවේදීම දරුවනේ මේ හානි අපි අයිඩෙන්ටිෆයි කරගත්තොත් හඳුනාගත්තොත් අපිට එවැනි ගැටලු මගහරවා ගැනීමට ඒක උපකාරයක් වෙනවා. සම්පූර්ණයෙන්ම අපි ඒක ඉවත් කරලා ඒ ගැටලු මගහරවගෙන සාර්ථක භෝග වගාවක් නිරෝගී ගුණාත්මක වගාවක් පවත්වා ගන්න අපිට අවස්ථාව ලැබෙනවා. හොඳයි ඉදිරියට යමු. ඒ වගේම අපි වගාව පිරිසිදුව පවත්වා ගැනීම අතිශයින්ම වැදගත් මේ භෝග වගා කටයුතු වලදී. අපි සොයිල් කල්චර් එකක් කරත් සොයිල්ලස් කල්චර් එකක් කරත් දරුවනේ මේ වගා භූමියේ සනීප ආරක්ෂාව පිරිසුදුභාවය පවත්වා ගැනීම අතිශයින් වැදගත්. දැන් අපි උදාහරණයක් විදිහට අපි භෝග වගාවක් කරනවා නම් කෙසෙල් වගාවක් කරනවා විශේෂයෙන්ම අපි දන්නවා වියලිච්ච පණ රැලි වගේ තියෙන කොටස් අයින් කරලා වල් පැලෑටි
පාලනය කරලා දරුවෝ පිරිසුදු වගා භූමිය තියා ගන්න ඕන දරුවනේ අපිට මේ සාර්ථක මේ පාලනයක් කරන්න පුළුවන් මේ පලිබෝධ පාලනයක් කරන්න පුළුවන්. ඇත්තටම මේ වගා භූමියේ පවිත්‍රතාවයේ විශේෂයෙන්ම මේ සනීප ආරක්ෂාව පවත්වාගෙන මේ ගෘහවල වැඩ කරන අය පවා ඒ වගේම නිර්පාංශ වගා කටයුතු වල නිරත වෙන්නන් පවා දරුවෝ අපි දන්නවා. ඒ ගෘහයන් උදැත වෙනකොට පොත් බාත් එකකට බහැලා නේද පුතේ පාදෝණකින් පාදෝණේ කරගෙන විශේෂිත ඒ තුලට මදින ඇඳුමකින් සැරසෙලා පුතේ දෑත් පිරිසුදු කරගෙන නේද පුතේ අපි ඇතුල් වෙනකොට අපි දන්නවා ආරක්ෂිත ගෘහකින් එයා කර්ටනයකුත් තියෙනවා. ඒ අපිත් එක්ක එනකොට ඒ වාතේ ඒ අපි ඇතුල් වෙනකොටම අපිත් සමගම ඒ අපිත් සමගම ඒ ස්ථානෙට ඒ තියෙන වාතයේ දරුවනේ ඒ ආකාරණකින් ඉවත් කරලා දානවා එළියට දානවා ඉවත් කරලා දානවා දැන් අපිට ඇතුල් වෙන්න පුළුවන් ගෘහය තුලට වාතය ඇතුල් වෙන්නේ නැහැ. එතකොට අපි ආකාරණ එකක් දාලා සකස් කරලා ඒ විදිහට තියෙන. ඒකකට දෙයක් මම කිව්වේ. නමුත් මේ පලිබෝධ පාලනයේදී දරුවනේ අපිට විශේෂයෙන්ම නිර්පාංශ වගාවන් වලදී අපිට මේ වගාව පිරිසුදුව පවත්වා ගැනීම නිවැරදි ශාස්ත්‍රීය පාලන ක්‍රම මොනවද දරුවනේ මේ ශාස්ත්‍රීය පාලන ක්‍රම කියන්නේ කෘෂි කාර්මික ක්‍රම පුතේ විද්‍යාත්මක ක්‍රමවේද වලට අනුකූලව භෝග වගා කටයුතු කිරීමයි බුදුවේ පුතේ මේ ශාස්ත්‍රීය කියන වචنين අදහස් වෙන්නේ කෘෂි කාර්මික ක්‍රමවේද ශාස්ත්‍රීය විද්‍යාත්මක ක්‍රම කියන්නේ ඒකයි දරුවනේ අපි විද්‍යාත්මක මූලධර්මයන්ට අනුකූලව මේ කටයුතු නිවැරදිව සිදු කිරීම මගින් අපිට මනා පාලනයක් සිදු කරගන්න පුළුවන් දරුවනේ මේ පලිබෝධ පාලන කටයුතු. ඒ වගේම මේ වගේ තියෙන සනීප ආරක්ෂක කටයුතු පවත්වාගෙන එයාම ඒ වගාවේ පිරිසුදුභාවයේ පවිත්‍රතාවය පවත්වා ගැනීම දරුවනේ ඒ තාමත්ම වැදගත් වෙනවා මේ පලිබෝධ පාලනයේදී කෘමි පලිබෝධ පාලනයේදී. ශාස්ත්‍රීය පාලන ක්‍රම අනුගමනය තුළින් දරුවනේ ඒ වගේම අනුගමනයේ වගේම භෝග සඳහා තුලිත පෝෂක මිශ්‍රණ භාවිතා කිරීමෙන් එවැනි ගැටලු ඇතිවීම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම එමගින් නිරෝගී දිරිමත් වගාවක් පවත්වා ගැනීමට දරුවනේ පලිබෝධ හානිය අවම කර ගැනීම අනිවාර්ය හේතුවක් බවට පත් වෙනවා. ඉතින් හැම අවස්ථාවකදීම වගාව ආරම්භ කිරීම සඳහා දරුවනේ රෝග සහ කෘමි හානි වලින් තොර රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීම අතිශයින්ම වැදගත්. ඒක සොයිල්ලස් කල්චර් එකක වගේම සොයිල් අපි පස්ම හාද්දී කරන වගාවකදී අතිශයින්ම වැදගත් වෙනවා දරුවනේ තෝරා ගන්න රෝපණ ද්‍රව්‍ය අපි විශේෂයෙන්ම බීජ වෙන්න පුළුවන් දරුවනේ පැල වෙන්න පුළුවන් මේවා නිරෝගී ඒ කියන්නේ පලිබෝධ හා කෘමි හානි වලට ලක් නොවෙච්ච ඒ වගේම වෙනත් රෝග වලට දිරීර වෛරස් බැක්ටීරියා වෙන රෝග ෆයිටෝප්ලාස්මා වටපණු වගේ රෝග තියෙනවා. මෙන්න මේ හානි වලට ලක් නොවෙච්ච නිරෝගී රෝපණ ද්‍රව්‍ය මේ වගා මාධ්‍ය තුල සංස්ථාපනය කිරීම සඳහා ඊටාම නිරෝගීවත් පැලෑටි තෝරා ගැනීම බීජ තෝරා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා දරුවනේ මේ කෘමි පලිබෝධ රෝග පාලනය කර ගැනීම සඳහා. ඒකයි අපි කියන්නේ. සෑම විටම වගාව ආරම්භ කිරීම සඳහා රෝග සහ කෘමි හානි වලින් තොර රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීම මගින් අපිට මේ දේ කරන්න පුළුවන්. අපි රෝගී ශාක දුඩු විගස ගලවලා විනාශ කරන්න ඕන. ඉවත් කරන්න ඕන. අහලකවත් තියාගෙන නැතුව ගිනි තියලා විනාශ කරන්න කියලායි මේ ශාස්ත්‍රීය විද්‍යාත්මක ක්‍රමවලදී කියන්නේ. රෝග පාත්‍රේ ශාක ශේෂ්ත්‍රය අවටවත් තියාගන්න දරුවනේ ගිනි තියලා අපිට විනාශ කරලා දාන්න පුළුවන් භෞතික ක්‍රම එවැනි භාවිතා කරලා ඒ කටයුතු අපිට කරන්න පුළුවන්. හොඳයි අපි ඉදිරියට යන්න දරුවනේ. මේ බලන්න. අපි ඝන මාධ්‍ය තුල වගාවේදී දරුවන්ගේ විශේෂයෙන්ම මතක තියාගන්න මේ වටපණුවන්ගේ හානි දක්නට තියෙනවා නම් සියලුම පැල විනාශ කරලා වගා මාධ්‍ය නැවත ජීවාණුහරණය කරන්න ඕනේ. රයිට් වටපණු හානි. අපි වටපණු රෝගය ගැන විශේෂයෙන්ම කිව්වා නේ දරුවනේ. අපි කලින් මේ විශේෂයෙන්ම විශේෂ නිර්දේශය තුළ මේ වටපණුවන් ගැන අපි අධ්‍යයනය කරා. මේ වටපණුවන් අඳුර ගන්න පස් සාම්පලයක තියෙන වටපණුව ඉන්නවද කියලා තහවුරු කරන බර්මාන් පොනිල පරීක්ෂාව පවා අපි කරා. ප්‍රායෝගික පරීක්ෂණ වලටත් ඒවා අන්තර්ගත වෙලා තිබුණා. නමුත් විශේෂ නිර්දේශයේ සිලබස් එක චේන්ජ් වුණාට පස්සේ කොටස් ඉවත් කරලා තියෙන. නමුත් මතක තියාගන්න මේ ඝන මාධ්‍ය තුළ වගා කිරීමේදී අපිට වටපණු රෝග තහවුරු කරගන්න පුළුවන් වුණොත් මේවා ශාකය වටපණු රෝගයට පාත්‍ර වෙලා කියලා සම්පූර්ණයෙන්ම පැල ගලවලා පුතේ අපිට එහෙම වුණොත් හානිය දක්නට ලැබුණොත් සියලුම පැල විනාශ කරලා වගා මාධ්‍ය ජීවාණුහරණය කරන්න අවශ්‍ය වෙනවා. භාවිතා කරන ජලයත් වටපණුවන්ගෙන් තොර වීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න ඇති වෙන්න පුළුවන් ශාක රෝග අවස්ථාවක් වටපණු රෝගය ඇති වෙන්න පුළුවන්. රයිට්. ඒ වගේම රෝග සහ කෘමි ආසාදනවලදී දරුවනේ කෘෂි රසායනික භාවිතා කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකනේ දරුවනේ මං කිව්වේ මේ රෝග හා කෘමි පලිබෝධ පාලනයේදී මේ ආරක්ෂිත භෝග වගාවකදී නිර්පාංශ වගාවකදී අපිට අනිවාර්යයෙන්ම මේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම
අවශ්‍ය වෙන්න පුළුවන්. පාලනය කරන්න අවශ්‍ය අවස්ථාවක ඒ ක්‍රමයේ භාවිතා කරනවා. එකපාර අපි භාවිතා කරන්නේ ඒකයි කිව්වේ ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමයක්. මේ සඳහා යොදා ගැනීම අතිශයින්ම වාසිදායකයි කියලා දරුවනේ. මේ පලිබෝධ පාලනයේ නව ප්‍රවණතාවයක් තමයි දරුවනේ මේ කියන ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමය. හොඳයි දරුවනේ. එනේ ක්‍රම කිහිපයක් අපි සංකලනයේ මගින් පලිබෝධ පාලනය කරනවා. බැරිම අවස්ථාවක් නම් අපි පාලනය කිරීම සඳහා රසායනික පලිබෝධනාශකයක් අපිට භාවිතා කරන්න පුළුවන්. පරිසර හානිය අවම වන පරිදි පරිසරයට අනුගත වෙමින් ඒ ක්‍රියාවලිය සිදු කිරීමට පුතේ වග බලා ගන්න ඕනේ විශේෂයෙන්. පරිසරයට සහ අන්න බලන්න පාරිභෝගිකයාට හානියක් නොවනසේ මේ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන්න ඕනේ. ඒකයි මුලින් වේල පහ කිව්වේ. හොඳයි. ඒ වගේම සෑම විටම කෘෂි රසායන වලින් තොර නිෂ්පාදනය කිරීමටයි උත්සාහ කරන්න ඕනේ. ඒකයි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. බැරිම නම් අවශ්‍ය අවස්ථාවකදී පමණයි පාවිච්චි කරන්නේ භාවිතා කරන්න. හොඳයි දරුවනේ. අස්වනු නෙලීමට අපි හාවස්ටිං වලට මේ නිර්පාංශ වගාවකදී නැත්නම් මේ ජල රූපිත වගාවකදී සංසරණය වන දරුවනේ NFT වැනි ක්‍රමයකදී ඒ වගා කරන ලද අස්වනු නෙලා ගැනීම සිදු කරන ආකාරය හාවස්ටිං කරන ආකාරය ඒකත් අතිශයින් වැදගත් වෙනවා දරුවනේ. එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ මේ අස්වනු නෙලීම සිදු කරන ආකාරය. දරුවනේ નિયમિત අවස්ථාවට අස්වනු නෙලීම මගින් අපිට පශ්චාත් අස්වනු හානි අවම කරගන්න පුළුවන්. මොනවද මේ පශ්චාත් අස්වනු හානි කියන්නේ? post harvest damage නේ. හරි. පහුගිය කාලේ අපි දැක්ක දරුවනේ විශේෂයෙන්ම මේ රූපවාහිනී මාධ්‍යවල නේද? මේ මාධ්‍යවල ප්‍රධාන වශයෙන්ම කියපු දෙයක් තමයි දරුවනේ ලංකාව තුල 40%කටත් වඩා ප්‍රමාණයක් මේ විශේෂයෙන්ම මේ එළවලු පළතුරු වල පසු අස්වනු හානි සිදු වෙනවා කියලා. ඉතින් මේ වගා ක්‍රම විශේෂයෙන්ම අස්වනු නෙලීමේ සිට අස්වනු පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වා එහෙම නැත්නම් අස්වනු නෙලන අවස්ථාවේ සිට අස්වනු පරිභෝජනය කරන අවස්ථාව දක්වාම සිදු කරනු ලබන ක්‍රියාකාරකම් තමයි දරුවනේ පශ්චාත් අස්වනු ක්‍රියාකාරකම් නැත්නම් පසු අස්වනු ක්‍රියාකාරකම් කියලා කියන්නේ. ඉතින් අස්වනු නෙලන අවස්ථාවේ ඉඳලා අස්වනු පරිභෝජනය කරන අවස්ථාව දක්වාම අස්වැන්නට සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානිය තමයි දරුවනේ පසු අස්වනු හානිය නැත්නම් post harvest damage එක කියලා කියන්නේ. විශේෂයෙන් එකක් කියන්නේ. එහෙනම් මතක තියාගන්න දරුවනේ මේ નિયમિત අවස්ථාවට අස්වනු නෙලීම මගින් નિયમિત පරිණත අවස්ථාව. අපි දන්නවා નિયમિત පරිණත දර්ශක අවස්ථාව. નિયમિત අපි දන්නවා මේ අස්වනු නෙලන්න ඕන අවධියක් තියෙනවා දරුවනේ. નિયમિત අවධියක් තියෙනවා. අපි දන්නවනේ අපිට වර්ධන කාල චක්‍රය වල මතක ඇති පසු අස්වනු පාඩමේදී අපි කතා කරලා අවසන් කරා. එහෙනම් දරුවනේ මතක තියාගන්න බොහෝ දේවල් මේවා එකිනෙකට සම්බන්ධ වෙනවා මේ විෂය කන්න. එහෙනම් මතක තියාගන්න નિયમિત අවස්ථාවේදී අපි අස්වනු නෙලන්න ඕනේ. નિયમિત අවස්ථාවේදී අස්වනු නොලා ගැනීමෙන් පසු අස්වනු හානිය ආව වෙනවා. ඉතින් වෙළඳ පොලේදී හානි වෙන්න පුළුවන් નિયમિત ප්‍රමාණය ඉක්මොයි ඕවර් මැචියුර් අපි පරිණත අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිණත වෙච්ච අස්වනු නෙලීමෙන් මේවා වෙළඳ පොලේදී මොකද වෙන්නේ ප්‍රතික්ෂේප වෙනවා හානි වෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකව මිලදී ගන්න විසි කරන්න වෙන්නේ. ඒත් අපි කියනවා નિયમિત පරිණත අවස්ථාවට කලින් අස්වනු නෙලුවත් අපිට දෙයමයි වෙන්නේ. සමහර භෝග වර්ග. එහෙනම් මතක තියාගන්න નિયમિત අවස්ථාවේදී අස්වනු නෙලීම මගින් මේ පශ්චාත් අස්වනු හානි අවම කරගන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් මතක් කරගන්න. කල්ලිකුත් වීමට පෙර හා පසු අස්වනු නෙලීමේදී සිදුවන හානි වැළැක්වීමට ඵලයේ හෝ ශාකයේ වයස නිවැරදිව දැන ගැනීමට අවශ්‍ය වෙනවා. අන්න බලන්න දරුවනේ. විශේෂයෙන්ම කල්ලිකුත් වීමට පෙර අස්වනු නෙලීමේදී බලන්නකො කල්ලිකුත් වීමට පෙර අස්වනු නෙලීම ඒ වගේම සිදුවන හානි වැළැක්වීමට අපිට ශාකයේ වයස නිවැරදිව දැන ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම මේ සඳහා වගා වාර්තා භාවිත විශේෂයෙන්ම මේ ආරක්ෂිත භෝග වගාවලදී වගා වාර්තා පවත්වා ගැනීම අතිශයින්ම වැදගත් දරුවනේ. සංස්ථාපනය කළ දින භෝග කාලයේ දරුවනේ ජල සම්පාදනය ජල පොහොර සම්පාදනය කරන ආකාරය මේවා රෝග පලිබෝධ පාලනය විශේෂයෙන්ම මේ වගා වාර්තා පවත්වා ගැනීම වැදගත් වෙනවා දරුවනේ. ඒ අනුව අපිට નિયમિત කාලයේදී අස්වනු නෙලා ගැනීම මගින් මේ පශ්චාත් අස්වනු හානි අවම කරලා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව පෑදෙනවා. එහෙනම් මතක තියාගන්න මේ උදාහරණයක් දෙනවා බෙල් පෙපර් ඵලයේ බෙල් පෙපර්. අපි විශාල මාළු බිස් කියලා කියන්නේ බෙල් පෙපර් එක. මේ බෙල් පෙපර් බොහෝ විට මේ නිර්පාංශ වගාවේදී මේ ආරක්ෂිත භෝග වගාවේදී ඉතාමත් ජනප්‍රිය
ඉහළ වෙළඳපොළ වටිනාකමක් තියෙන හොඳ මිලක් තියෙන භෝගයක් විදිහට අපිට මේ බෙල් පෙපර් හඳුන්වන්න පුළුවන්. එහෙනම් බෙල් පෙපර් ඵලය ශාකයේ තිබියදීම දරුවනේ. ශාකයේ තුල ඵලයේ තිබියදීම ප්‍රභේදයට નિયમિત පැහැය ලැබුණු පසුයි අස්වැන්න නෙලන්න ඕනේ. ඒ ප්‍රභේද තියෙනවා වර්ග ප්‍රභේද. ශාකයේ තිබියදීම බෙල් පෙපර් ඵලයට ප්‍රභේදයට નિયમિત වර්ණය ලැබුණට පස්සේ හාවස්ටිං කරන්නේ අස්වැන්න නෙලීම සිදු කරන්නේ. එමගින් අපිට පශ්චාත් අස්වැන්නු හානි අවම කරගන්න හැකියාව ලැබෙනවා දුවේ පුතේ. තක්කාලි සලාද සඳහා භාවිතා කරනවා නම් ඵලය සම්පූර්ණයෙන්ම රත් පැහැගැන්වීමට ප්‍රථම තක්කාලි සලාද සඳහා නම් අන්න බලන්න භාවිතා කරන ආකාරයේ අනුවත් මේක වෙනස් වෙනවා දරුවනේ. අන්න බලන්න සැලඩ් වලට නම් තක්කාලි මේ වගා ශේෂ්ත්‍රේ නැත්තම් මේ නිර්පාංශු වගාවක් කරලා යොදා ගන්න බලන්න. තක්කාලි අපි දන්නවා විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නා එළවලුවක් භෝගයක් දරුවනේ. සෝස් නිෂ්පාදනයට යොදා ගන්නවා තක්කාලි නේද දරුවනේ. තක්කාලි සෝස් නිෂ්පාදනයට නේ මේ නේද දරුවනේ. ඒ වගේම සලාදයක් විදියට තක්කාලි යොදා ගන්නවා දරුවනේ. රයිට්. ඉතින් මතක් කරගන්න මෙතනදී මේ තක්කාලි සලාදයක් සඳහා යොදා ගන්නවා. සැලඩ් වලට යොදා ගන්න නම් මේ තක්කාලි වගාවකින් ලබා ගන්න අස්වැන්න සැපයුම් කරන්නේ දරුවනේ. රයිට්. මේ අස්වැන්න වක් කරන්නේ මේ කල්ටිවේෂන් එක කරන්නේ සලාද සඳහා ලබා ගන්නවා නේද පුතේ. දැන් මේවා ඒ වගේම සමහර දැන් පළතුරු වර්ග අපි දන්නවා ජෑම් සඳහා නැත්තම් මේ තක්කාලි අපිට සෝස් එකක් හදා ගන්නද සෝස් නිෂ්පාදනය සඳහාද කරන්න කියන කනුව අපිට ඒ අනුවත් මේ අස්වැන්න නෙලන අවස්ථාව වෙනස් වෙනවා. එහෙනම් දරුවනේ තක්කාලි සලාද සඳහා භාවිතා කරනවා නම් ඵලය සම්පූර්ණයෙන් රත් පහ ගැනීමට ප්‍රථම කහ රතු පැහැ අවස්ථාවේදී නෙලාගත යුතුයි. අන්න අතිශය වැදගත්. බලන්න තක්කාලි සලාද සඳහා භාවිතා කරන්නේ නම් ඵලය සම්පූර්ණයෙන්ම රත් පැහැ ගැනීමට ප්‍රථම දරුවනේ කහ රත් පැහැ අවස්ථාවේදී අස්වැන්න නෙලාගත යුතුයි. බලන්න අවශ්‍යතාවයේ අනුවත් මේ අස්වැන්න නෙලන අවස්ථාව වෙනස් වෙන්න පුළුවන් දරුවනේ. අපනයන අවශ්‍යතාවය වෙන්න පුළුවන් නැත්නම් මේ නිෂ්පාදන අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. ඒ අනුවත් දරුවනේ අස්වැන්න නෙලා ගන්න අවස්ථාව වෙනස් වෙනවා. මතක තියාගන්න. සලාද පිපිඤ්ඤා වගේ දේවල් දරුවනේ මේරීමට ප්‍රථම සෙන්ටිමීටර 15ක් 20ක් පමණ දිගති මධ්‍යස්තව මේරු ඵලයි අපි නෙලා ගන්න ඕනේ. අපි දන්නවා සලාද කියන්නේ ගර්කින් පිපිඤ්ඤා වගේ දේවල් අපි දන්නවා. මේ සලාද සඳහා මේ යොදාගෙන මේවා හොඳටම මේරුවාට පස්සේ මේ වගේ සැලඩ් හදාගන්න. සැලඩ් හදාගත්තාට පස්සේ ඒ නියම ටේස්ට් එක රසෙ එන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න විශේෂයෙන්ම සලාද පිපිඤ්ඤා මේරීමට ප්‍රථම සමහරට මේ මෝරපු පිපිඤ්ඤා වෑංජනයක් හදනවානේ උයලත් කනවා. වෑංජනයක් විදිහට උයලත් මේක සලාදෙට නැතුව මෝරපු පිපිඤ්ඤා තමයි මේ වෑංජනයක් හදන්න ගන්න. ඒකත් බොහොම රසවත්. ඉතින් මතක තියාගන්න සලාද පිපිඤ්ඤා නම් මේරීමට ප්‍රථම දරුවනේ මෝරන්න කලින් එයා සෙන්ටිමීටර 15ක් 20ක් පමණ දිග වුණාට පස්සේ සෙන්ටිමීටර 15ක් කියන්නේ අඩි භාගයක් විතරනේ. අගොල්ලෝගේ අර කවකොට පෙට්ටියේ තියෙන අඩි භාගේ කෝදුව තියෙන්නේ. අඩිය කෝදුව ගත්තාම සෙන්ටිමීටර 30ක්නේ. අඩි භාගේ කියන්නේ අර සෙන්ටිමීටර 15ක ප්‍රමාණය. ඒකයි නියම ප්‍රමාණය. සෙන්ටිමීටර 15ක් 20ක් පමණ දිගටි මධ්‍යස්ථව මේරු ඵල නෙලා ගන්න ඕනේ දරුවනේ පිපිඤ්ඤා සලාදවල. හරි. එතකොට ස්ට්‍රෝබෙරි නම් ඵලයේ රත් පැහැ ගැන්වූ විටදී අස්වැන්නු නෙලාගත යුතුයි. අන්න බලන්න. ඒක මේ රත් පැහැ ගැන්වෙන කලින් ඵලය කොළ පහට අවස්ථාවේ අපි අස්වැන්නු නෙලන්නේ නැහැ නේ දරුවනේ. ස්ට්‍රෝබෙරි මේ ඵලය මොකද අපි ඒක අනිවාර්යෙන් ඒ වර්ණයත් එක්ක තමයි මේ මිලදී ගැනීම සිදු වෙන්නේ. එතකොට නියමිත ප්‍රමාණයට ඉදීම සිදු වෙනවා. එහෙනම් මතක තියාගන්න ස්ට්‍රෝබෙරි නම් ඵලයේ රත් පැහැ ගැන්වූ අවස්ථාවේ තමයි අස්වැන්නු නෙලීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ දරුවනේ. අස්වැන්නු නෙලීමේදී ඵලයේ නටුවෙන් වෙන් නොවනසේ මතක තියාගන්න. දැන් අපි දන්නවා මේ අස්වැන්න ෆෘට් එක නටුවකට සම්බන්ධ වෙලා තියෙන දරුවනේ. හරි. දැන් ඵලය සමහරලාවට මේ නටුවෙන් වෙන් වෙනකොට එතන ඩැමේජ් වෙන්න පුළුවන්. අස්වැන්නු නෙලනකොටත් විශේෂයෙන්ම මේ අපි දන්නවා ඒකයි අපි කියන්නේ මේ ඒ සඳහා මේ සුදුසු උපකරණ භාවිතා කරන්න ඕනේ දරුවනේ. අතින් නෙලනවා නම් ඒක නිවැරදි ක්‍රම ශිල්ප වලට අනුව මේ කටයුතු සිදු කරන්න. සමහරට දැන් අස්වැන්න දැන් ෆෘට් එක පළතුරු අපි නටුවට සම්බන්ධ වෙලා තියෙනකොට මේ නටුවෙන් වෙන් කරනකොට දරුවනේ මේ නටුවෙන් වෙන් කිරීමේදී බලනකොට අර ඒතන ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හරහා මේකට ආසාදන සුද්ධජීවී ආසාදන වගේ දේවල් පළුදු වීම වෙන්න පුළුවන් අවස්ථාවට ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. එහෙනම්
අස්වනු නෙලීමේදී ඵලයේ නටුවෙන් වෙන් නොවනසේ අන්න බලන්න ඵලයේ නටුවෙන් වෙන් නැති විදියට සුදුසු උපකරණයකින් කපා ගන්නවා. නටුවත් එක්කම නේ ඵලයේ නටුවෙන් වෙන්නේ නැති වෙන සමහරවිට මේ නටුවත් එක්කම තමයි දැන් ඇපල් වල එහෙම බලන්න නටුවත් එක්කම තියෙන බොහෝ ඒවා වගේ. නටුවත් එක්ක. ඒතර අපිට ඒක බලන්න අස්වනු නෙලීමේදී ඵලයේ නටුවෙන් වෙන් නොවනසේ සුදුසු උපකරණයකින් කපා ගන්න. බෙල් පෙපර් සඳහා නටුව සෙන්ටිමීටර 4ක් 6ක් දිගට තිබීම සුදුසුයි. බලන්නකො බෙල් පෙපර් ගෙඩිය හරියට ඒ නටුව තියෙනවනේ ලස්සනට බෙල් පෙපර් එකේ. නටුව අපිට දකින්න තියෙනවා බෙල් පෙපර් එකේ. නටුවත් එක්කම තමයි බෙල් පෙපර් එක තියෙන්නේ. බලන්නකො නටුව නැති බෙල් පෙපර් අපිට පුඩ් සිටියකවත් කොහෙවත් දකින්න නැහැනේ. නටුවත් එක්ක අන්න බලන්න නටුවෙන් ඵලයේ නටුවෙන් වෙන් වුණොත් එහෙම මේකේ ක්වොලිටි එක වෙනස් වෙනවා. වෙන ඩැමේජ් වෙන්න පුළුවන් ගෙට වෙන හානි වෙන්න පුළුවන්. එහෙනම් නටුවත් එක්කම මෙහෙම අපි දැකලා නටුවත් එක්කම තමයි මේ බෙල් පෙපර් එක නටුවක් තියෙනවා නේ. නටුවත් එක්කම තමයි බෙල් පෙපර් එක එහෙනම් අපි නෙලා ගන්න අවශ්‍ය නැහැ. නටුව තියෙන්න ඕනේ කොච්චරද? සෙන්ටිමීටර 4ක් 6ක් පමණ දිගට නටුව තිබීම සුදුසුයි දරුවනේ බෙල් පෙපර් වල. ඒ වගේම පළ තැලීම හෝ තුවාල සිදු නොවන පරිදි අන්න බලන්න පළ තැලීමකට හෝ පොඩි වීම, සීරීම්, paludu වීම, තුවාල සිදු වුණොත් පුතේ අපි දන්නවා ස්ථීර වශයෙන්ම ඒ හරහා කෘමි පලිබෝධකයන්ට ඇතුල් වීමට හැකියාවක් තියෙනවා පුතේ. ක්ෂුද්‍ර ජීවීන්ට ඒ හරහා ඇතුළු වෙලා මේ ඵලය ආහාරය අපි දන්නවා අනිවාර්යයෙන්ම ආසාදනයකට ලක් කරන්න හේතු වෙනවා. බොහෝ විට බලන්නකො අඹ පැපොල් වගේ භෝග දරුවනේ මේ විදිහට paludu වෙලා තැලීම් සීරීම් තිබුණොත් ඒ හරහා අනිත් ඒවාත් එහෙමයි. අනිත් ඇපල් දොඩම් වගේ පළතුරු වලටත් එහෙමයි. ඒ හරහා peer වගේ පළතුරුත් වෙන්න පුළුවන්. ඒ තැලීම් සීරීම් වෙච්ච තැන් හරහා මේ ශුද්‍ර ජීවීන්ට ඒ තුළට ඇතුළු වෙන්න පුළුවන් පුතේ ෆෘට් එකට පළතුරු තුළට එමගින් ඒවා ආසාදනය සිදු කරන්න පුළුවන්. අන්න පසුවස් වුණු හානි අස්වනු නෙලීමේදී සිද්ධ වෙන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී දරුවනේ. එතකොට ඒ වගේම අපි දන්නවා යාන්ත්‍රික අස්වනු නෙලීමේදී අපි දන්නවා මේ පැසුණු ඒවා වගේම අපි නොපැසුණු අස්වනුත් නෙලෙන්න පුළුවන් පුතේ. ශාක වලටත් හානි වෙන්න පුළුවන්. යන්ත්‍ර මගින් නෙලීම කරනකොට අස්වනු මතක තියාගන්නකො. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එහෙනම් බෙල් පෙපර් සඳහා නටුව ඉතුරු කරන්න කියලා අපි කිව්වා. ඵල තැලීම තුවාල සිදු නොවන පරිදි පිරිසිදු අත්වැසුම් හා බලන්න මේ අපි ග්ලව්ස් දාලා පිරිසිදු අත්වැසුම් භාවිතයෙන් ඒ වගේම ජීවාණු හරිත පිහියා හෝ කතුරු භාවිතා කරන්න ඕනේ. අන්න බලන්න. ශුද්‍ර ජීවීන්ගෙන් තොර ජීවීන්ගෙන් තොර අපිට ජීවාණු හරණය කරගන්න පුළුවන් පුතේ මේ පිහියා සහ කතුරු උපකරණ අස්වනු නෙලීමට භාවිතා කරන. මතක තියාගන්න ඒවා ඊටාම පිරිසුදු තත්ත්වයේ පැවතීම අතිශය වැදගත් වෙනවා. ඒවා ශුද්‍ර ජීවීන්ගෙන් ගහණය වෙලා තිබ්බොත් එහෙම මේ භෝගවලට නැත්තම් ඵලවලට අස්වනු වලට පුතේ හානි වෙන්න පුළුවන්. පසු අස්වනු හානි post house damage වෙන්න තියෙන අවස්ථාව ඉඩ කඩ වැඩි වෙනවා. අපි කතා කරන්න යන්නේ දැන් අස්වැන්න නෙලීමෙන් පස්සේ දරුවනේ ඊළඟ කොටසට අපි කතා කරන්න යන්නේ දරුවනේ බලන්න. මේ නිර්පාංශු ඝනමාධ්‍ය වගා පද්ධති. නිර්පාංශු ඝනමාධ්‍ය වගා පද්ධති. නිර්පාංශු වගාව සඳහා භාවිතා කරන මාධ්‍ය ඝනමාධ්‍ය පෙර වූ වගා පද්ධති. සිරස් වගාමලු තිරස් වගාමලු කියලා මම බාලා දෙනවා නේ දරුවනේ. එහෙනම් නිර්පාංශු ඝනමාධ්‍ය වගා පද්ධති තිරස් වගාමලු සාදා ගන්න ආකාරයයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. කොහොමද සෑදීම සිදු කරන්න කියන එක දරුවෝ. බලන්න එහෙනම් සිරස් ලෙස රැඳ වූ වගාමලු තාක්ෂණය. බලන්න දරුවනේ. රයිට් බලන්න දරුවනේ hanging bag techniques දරුවනේ. හරි. හරි. මේ ක්‍රමයේදී දරුවනේ මීටර 1.3ක් දිග සිලින්ඩ්‍රාකාර පාරජම්බූල කිරණ ප්‍රතිරෝධී පොලිතින් වලින් සෑදූ මලු. බලන්න දරුවනේ UV treated පොලිතින් වලින් හදපු මලු. ප්‍රමාණය බලන්න දරුවනේ මීටර 1.3ක්. එකමාරකට ආසන්නයි. 1.3ක්. මීටර 1.3ක්. මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක් ඔබ දන්නවනේ නේද? මීටර 1.3ක් දිග සිලින්ඩරාකාර. සිලින්ඩරාකාර කියපුවම අපි මේ බලන්නකො මෙහෙමනේ. අපි දැන් සිලින්ඩරාකාර කියපුවම මෙන්න මේ හැඩයට. දිග කොච්චරද? 1.3 meters. සිලින්ඩරාකාර හැඩයට. මේ බලන්න. මීටර 1.3ක් දිග මේ සිලින්ඩරාකාර හැඩයට පුතේ. මොනවද මේ පොලිතීන් පාරජම්බූල කිරණ ප්‍රතිරෝධී UV treated පොලිතීන් වලින් සෑදූ මලු තුල තමයි පුතේ පුරවන ලද කවුද පුතේ ජීවාණු හරණය කළ කොහු කෙඳි. ජීවාණු හරණය කළ කොහු කෙඳි සහිත වගාමලු භාවිතා කරනවා. ඔන්න පුතේ තිරස් වගාමලු.
මෙවැනි වගාමලු භාවිතා කරන්න පුළුවන්. හදාගන්න පුළුවන් එහෙනම් අපිට. මේ පොලිතින් බෑගේ පිටත සුදු පැහැති වන අතර ඇතුළත කළු පාටයි. පාරජම්බුවල කරන ප්‍රතිරෝධී UV treated පොලිතින්. පිටත සුදු ඇතුළත කළු බෝන තරම් දැකලා තියෙනවා මේවා ආරක්ෂිත ගෘහ තුල. හරි මල්ලෙහි පහළ කෙළවර මුද්‍රා තබා ඇති අතර මේ මල්ලේ පහළ කෙළවර සීල් කර ගන්න ඕනේ පුතේ. මුද්‍රා තියා ගන්න ඕනේ. රයිට් සීලරයක් භාවිතා කරන්න පුළුවන් අපිට ඒකට. හරි මල්ලෙහි පහළ කෙළවර මුද්‍රා තබා ඇති අතර ඉහළ කෙළවර කුඩා PVC නලයකට සම්බන්ධ කර ඇත. ඉහළ කෙළවර සම්බන්ධ කරලා තියෙනවා කුඩා PVC නලයකට. රයිට් හරි අපි බලමු දරුවනේ. මෙම වගාමලු ආධාරකයක මේ වගාමල්ල ආධාරකයක සිරස් අතට එල්ලා සිරස් අතටයි මේක එල්ලන්නේ. අපි බලමු රූපරාමුවට යන්. සිරස් අතට එල්ලා විසිරුම් ජල සම්පාදන හිසක් මගින් ස්ප්‍රින්ක්ලර් හෙඩ් එකක්. අපි දන්නවා ඩ්‍රිප් ඉරිගේෂන් එක නම් බඳුන තුලට කූරක් නේ ගහන්නේ. මේකෙදී ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් විසිරුම් ජල සම්පාදන විසිරුම් හිසක් දරුවනේ. අප ජලයේ විසිරුවන්නේ විසිරුම් හිසක් මගින් දරුවනේ. හරිද? එහි ඉහළ අභ්‍යන්තරයට ඒකාකාරීව පෝෂක ද්‍රාවණයේ සපයනු ලැබේ. අන්න ඉහළ අභ්‍යන්තරයේ මතකද බටයක් රැඳෙව්වා. එහෙනම් අපි මේ වගාමලු ආධාරකයක සිරස් අතට එල්ලලා දරුවනේ විසිරුම් ජල සම්පාදන හිසක් විසිරුම් හිසක් ස්ප්‍රින්ක්ලර් හෙඩ් එකක් මගින් එහි ඉහළ අභ්‍යන්තරයට ඒකාකාරීව පෝෂක ද්‍රාවණය සපයනු ලබන. ඒකාකාරීව අර විහිදුන ආකාරයට ස්ප්‍රින්ක්ලර් එකේදී විහිදුන ආකාරයක් තියෙනවා. තෘණ ශාක වලට වගාවන්ට අපි සාමාන්‍ය පසේ වගා කරලා තියෙන භෝග වලට අර විසිරෙන ආකාර ලබා දෙන්නේ. මේකදී අපිට අර ස්නාවක් විදිහටත් ලබා දෙන්න පුළුවන්. ඒ හෙඩ් මගින් සකස් කරලා ඒ තුලට අපිට ස්නාවක් විදිහට සාමාන්‍ය ඒ තුලට පිටතට මේවා වෙන්නේ නැති විදිහට අපිට පිටට වෑස් වෙන්නේ නැති ආකාරයට කෙලින්ම අභ්‍යන්තරයට ලබා දෙන්න පුළුවන්. ඒකයි කියන්නේ අභ්‍යන්තරයට ඒකාකාරීව පෝෂක ද්‍රාවණයේ සපයනවා කියලා දරුවෝ. සකසාගත් තවාන් පැල හෝ දඬු කැබලි වගාමලු වල සෑදූ කුඩා සිදුරු තුලින් කොහු කෙදි මාද්දී සිටවා ගනු ලබනවා. කොහොමද සිටුව ගන්නේ දරුවනේ? මේ බලන්න. සකසාගත් තවාන් පැල අපි අර තවාන් පැල හදාගන්නේ දරුවනේ. ඒ විදිහට හදාගත්ත තවාන් පැල අර තවාන් බඳුන් තුල අර මතද ස්පොන්ජ් තවාන් වල තවාන් බඳුන් අර ට්‍රේ එකක් විදිහට තියෙන තවාන් බඳුන් තියෙන ඒ වගේ තියෙන මේ සිදුරු තුලින් ඒව තුලට අපි කොහොබක් දාලා ඒව තුල හදාගත්ත තවාන් පැල වෙන්නත් පුළුවන්. කලින් මේ පාඩම යටතේදීම කොටසකදී අපි ඒවා සාකච්ඡා කළා දැන් දීර්ඝ ලෙස. එහෙනම් සකසාගත් තවාන් පැල හෝ දඬු කැබලි පුතේ අපිට මේ වගාමලු වල සෑදූ කුඩා සිදුරු තුලින් අර කොහු කෙඳි මාද්දී මේ වගාමලු වල තියෙන කුඩා සිදුරු තුලින් දරුවනේ මේ වගාමලු වල තියෙන කුඩා සිදුරු තුලින් අපිට මේ තුල මේ අර මේ ඇතුලේ තියෙන කොහු කෙඳි මාද්දී අපිට ඒවා සිටව ගන්න පුළුවන් දරුවනේ. ඒ කොහු කෙඳි මාධ්‍ය අපිට සිටව ගන්න පුළුවන්. කොහු කෙඳි මාධ්‍ය මේක ඇතුලේ තියෙන මේ ආකාරයට සිටව ගන්න පුළුවන්. අපි බලමු රූපයකට ගිහිල්ලා. පෝෂක ද්‍රාවණය කොහු කෙඳි හරහා මොකද කරන්නේ? පැල ඇටි මූල මණ්ඩල වලට පෝෂණය ලබා දෙමින් පහළට ගලාගෙන යනවා. කොහොමද පෝෂක ද්‍රාවණය යන්නේ? කොහු කෙඳි හරහා තමයි මේ ඒ තුල සහිතවලා තියෙන පැල ඇටි වල මූල මණ්ඩල වලට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් පහළට ගලාගෙන යන්නේ දරුවනේ. ඉවත්වන පෝෂක ද්‍රාවණය නල තුලින් නැවත පෝෂක ටැංකියට එකතු කරන්නත් පුළුවන්. ඉවත්වන පෝෂක ද්‍රාවණය නල තුලින් නැවත පෝෂක ටැංකියට මේකෙදි එකතු කරන්නත් පුළුවන්. රයිට් මෙන්න බලන්න. සමීප පින්තූරයකටත් දැන් අපි මේ බලන්න. සිරස් ලෙස රැඳ වූ වගාමලු සහිත පද්ධතියක මූලික කොටස් ටික මෙන්න පෝෂක ද්‍රාවණයේ සැපයුම් නල මේ තින් දරුවනේ මෙතන කළු පාට නලේ මේ බලන්න මේ පෝෂක ද්‍රාවණ සැපයුම් නලේ මෙතන මතකද ඔබට කිව්වා මෙතන අපි PVC බටයක් කුඩා PVC බටයක් මෙතන රඳවනවා කියලා. පෝෂක ද්‍රාවණයේ සැපයීම සඳහා මේ ඉහළින් මේ පහළ සීල් කරලා තියෙන දරුවනේ පහළ සීල් කරලා තියෙන්නේ. ඉහළින් මතකද අපි කිව්වා කුඩා PVC බටයක් රඳවනවා කියලා. එහෙනම් මෙන්න පෝෂක ද්‍රාවණ සැපයුම් නල තියෙනවා. පෝෂක ද්‍රාවණ සැපයුම් නල මගින් මේකට සම්බන්ධ කරලා තියෙනවා දරුවනේ. මේ බලන්න කොහු කෙඳ මේ තියෙන කොහු කෙදි පෙර වූ වගාමලු මේ තියෙන දරුවනේ. කොහු කෙදි පුරවපු වගාමලු මේ තියෙන්නේ. මෙන්න අර පෝෂක ද්‍රාවණේ නැවත එකතු වෙනවා චක්‍රීකරණය වන පෝෂක ද්‍රාවණේ.
පෝෂක ද්‍රාවණේ නැවත මේ පහලින් මේ නල වලට එකතු වෙනවා දරුවනේ. නැවත පෝෂක ද්‍රාවණයට තුන මේ තියෙනවා භූගත ටැංකිය මේ පොම්පේ මගින් මෙතන පොම්පේ තියෙනවා. මේ තියෙනවා භූගත ටැංකිය. පෝෂක ද්‍රාවණ දමු ටැංකිය. ඊ타මත්ම පැහැදිලි ඔබට මේක. මෙන්න අපි සමීප රූපයකට ගිහිල්ලා තියෙනවා බලන්න සාර්ථකව ස්ට්‍රෝබෙරි වගා කරලා තියෙන අවස්ථාවක් දරුවනේ. පිටත සුදු කියන එක මෙන්න අපිට මෙතනින් අඳුර ගන්න පුළුවන්. බලන්න මේවන් පිටත සුදු ඇතුළත කළු පේනවා ඇති ඔබට මේ ඇතුලේ තියෙන කළු පාට ඇතුළත කළු පාරජම්බූල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් තෝරගන්නේ දරුවනේ. මේ බලන්නකො මේ සිරස් වගා මල්ල බලන්නකො මේ සිරස් වගා මල්ල මේ බලන්න සිරස් වගා මල්ල වල ස්ට්‍රෝබෙරි වගාවක් බලන්නකො සාර්ථකව කරලා තියෙන අවස්ථාවක්. මේ බලන්නකො ඵලයේ මෙන්න මේ අවස්ථාවේ අස්සනු නෙලන්නේ නැහැ අපි මේ ඵලයේ රතු පාට වුණාට පස්සේ මෙන්න දැන් හොඳයි මේවා නෙලා ගන්න පුළුවන් මේ බලන්න ඵලයේ රත් පැහැවුණාට පස්සේ ස්ට්‍රෝබෙරි අස්වැන්න නෙලන්නේ මේ සාර්ථකව අපිට මේ රූපේ මෙතන පෙන්නුම් කරලා තියෙනවා මේ බලන්න මේ ඵලයේ රත් පැහැවිලා තියෙන අස්වැන්න ඔන්න දැන් අස්වැන්න නෙලන්න හොඳයි ඔන්න දැන් මේක මෙයාගේ හාර්වෙස්ටිං කරන්න හොඳ කාලයක් මෙන්න මේ කාලේ කරලා වැඩක් නැහැ මේ බලන්නකො මේ කොළ පාට වෙලා තියෙන කාලේ අස්වැන්න නෙලන්නේ නැහැ ඉතින් මේ බලන්නකො බලන්න මේ කොහුබත් පුරවලා තියෙනවා මේ කොහුබත් ටික පවා සාර්ථකව පේනව නෙමෙයි මම මේවා නැවත ඇඳලා නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දරුවෝ දන්නවා මේවා මේ සිදුරු තුල කොහුබත් පුරවලා තියෙන්නේ මේ කොහුබත් පිරවපු සිදුරු තුල තමයි දරුවනේ අපි හදාගත්ත විශේෂයෙන්ම තවාන් බඳුන් වල හදාගත්ත මේ ස්ට්‍රෝබෙරි පැල මේ සංස්ථාපනය කරලා මේ තුල හිටවා ගැනීම සිදු කරන්න පුළුවන් මේ පිටතට කොහුබත් පේනවා පිටත සුදු බලන්නකො මේ පොලිතීන් මළු වල පිටත සුදු තියෙන්නේ මේ සාර්ථකව මේ වගාව සිදු කරලා තියෙන ස්ට්‍රෝබෙරි වගාවක් මේ ඇතුලේ පුතේ කොහු කෙඳි පුරවගෙන තියෙන්නේ කොහු කෙඳි මාධ්‍යය තමයි මේ පැලේ හිටවලා තියෙන්නේ ඉතින් මේකට පෝෂක ද්‍රාවණේ සැපේනවා දරුවනේ මේ ඊට පස්සේ මේ ඉවත් වෙන පෝෂක ද්‍රාවණේ පහලින් බට වලින් එකතු වෙලා නැවත අර ද්‍රාවණයට ටැංකියට එකතු වීම සිද්ධ වෙනවා. ඊටාම සාර්ථකව අපි කටයුත්ත දුල පුතාලත් එක්ක පැහැදිලිව නිරාවරණය කරගත්තා. ඉදිරියට යමු. මේ ක්‍රමයට දරුවනේ විවෘත ස්ථානයක වගේම ආරක්ෂිත ගෘහයක් තුළ උනත් මේක වගා කරන්න පුළුවන්. අවුරුදු 2ක් පමණ භාවිතා කරන්න පුළුවන් පුතේ මෙවැනි මල්ලක සිටුවන පැල ප්‍රමාණය භෝගයේ අනුව වෙනස් වෙනවා. අවුරුදු 2ක් පමණ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි විශේෂත්වය. අවුරුදු 2ක් පමණ භාවිතා කළ හැකි මෙම මල්ලක සිටුවන පැල ප්‍රමාණය පුතේ භෝගයේ අනුව වෙනස් වෙනවා. ස්ට්‍රෝබෙරිද මොනවද කියන එක භෝගයේ අනුව වෙනස් වෙනවා දරුවනේ. සලාද පැල 20ක් පමණ එක මල්ලක හිටවන්න පුළුවන්. අන්න උදාහරණයක් තියෙනවා. සලාද පැල නම් දරුවනේ මේ එක මල්ලක 20ක් පමණ හිටවන්න පුළුවන්. ඒකත් අවබෝධ කරගන්න මතක තියාගන්න දරුවනේ. මේ ක්‍රමයට විශේෂයෙන්ම කොළ එළවලු ස්ට්‍රෝබෙරි සහ කුඩා මල් වර්ග වගා කිරීම සඳහා යෝග්‍යයි. ඔබෙන් අහන්න පුළුවන් මේ සිරස් වගා මලු ක්‍රමයට වගා කිරීමට වඩාත්ම සුදුසු භෝග ආකාර කිහිපයක් නම් කරන්න කියලා. එහෙනම් ස්ට්‍රෝබෙරි වගා කරන්න පුළුවන් දරුවනේ කුඩා මල් වර්ග ඒ වගේම කොළ එළවලු වගා කරන්න පුළුවන් දරුවනේ. කොළ එළවලු වර්ග මේ ක්‍රමයට වගා කරන්න හැකියාව තියෙනවා පුළුවන්. හරි. වගා මල්ලෙහි කළු පැහැති ඇතුළත පෘෂ්ඨය අපි දැක්කා. වගා මල්ලේ අර පිටත පෘෂ්ඨයේ සුදු පහටයි ඇතුළත පෘෂ්ඨයේනේ කළු පහට. මේ වගා මල්ලේ කළු පැහැති ඇතුළත පෘෂ්ඨයේ දරුවනේ බඳුන තුල හරිද? ඒ බඳුන තුල පාසිහා දිලීර වර්ධනයේ වලකන අතර බඳුන තුල මේ කළු පැහැති ඇතුළත පෘෂ්ඨයේ දරුවනේ ඒ බඳුන තුල පාසිහා දිලීර වර්ධනයේ වලක් පාලනවා දරුවනේ. මූල මණ්ඩලයේ හිතකර වර්ධනයට අවශ්‍ය අඳුරු පරිසරය ලබා දෙනවා. අන්න බලන්න පුතේ අහන්න පුළුවන්. ඇයි මේ ඇතුළත කළු පොලිතින් භාවිතා කරන්න පිටත සුදු මේ ඇතුළත කළු පොලිතින් භාවිතා කිරීමේ ඇඩ්වාන්ටේජ් එක මොකද්ද? මොකක්ද එකකින් බලාපොරොත්තු වෙන්නේ ලබා දෙන වාසිය කියන එක ගැන දරුවනේ අහන්න පුළුවන්. එහෙනම් බලන්න දරුවනේ වගා මල්ලේ කළු පැහැති ඇතුළත පෘෂ්ඨය ඔබ දැක්කා. එහි තමයි මේ අපි දන්නවා මේ මොනවද දරුවනේ මේ කෙඳි නැත්තම් අපි කියනවා කොහු කෙඳි රඳවන්නේ වගා මාධ්‍ය විදියට. එහෙනම් මේ ඇතුළත කළු පැහැය නිසා දරුවනේ මේ ඇතුළත පෘෂ්ඨයේ බඳුනේ තුල පාසිහා දිලීර වර්ධනයේ වලක්වාලනවා දරුවනේ. ඒ වගේම මේක මේ ඇතුළත කළු පැහැය මූල මණ්ඩලයේ හිතකර වර්ධනයට අවශ්‍ය අඳුරු පරිසරයක් පුතේ ඩාර්ක් එන්වයරන්මන්ට් එකක් සකස් කරලා දෙනවා. රයිට් හොඳට මතක තියාගන්න. රයිට් අපිට තිරස් වගා මලු තාක්ෂණය ගැන දරුවනේ කතා කරන්න තියෙනවා. අපි කියනවා horizontal grow back techniques. සිරස් වගා මලු තාක්ෂණය ගැන කතා කරා. අපි මෙතනදී කතා කරන්න දරුවනේ තිරස් වගා මලු තාක්ෂණය. මේ තිරස් වගා මලු තුලත් අපි දැකලා තියෙනවා ඔබ දන්නවා විශේෂයෙන්ම අපි මේකෙදි බලනවා කතා කරනවා තිරස් වගා මලු තුල කොහොමද
තක්කාලි වගාවක් සාර්ථකව සිදු කරගන්න කියලා. මේ තිරස් වගාමලු තුලත් දරුවනේ කොහොබත් පුරවල අර ආකාරයටම සකස් කරලා ඒ තුල දරුවනේ භෝග වගා කිරීම සිදු කරනවා. හරි. ඒවටත් අර පෙර පරිදිම පුතේ පෙර සිරස් වගාමලු වලදී භාවිතා කළා වගේම අපි තවන් මාධ්‍ය තුල තවන් බඳුන් තුල සකස් කරගත්ත පැල නිරෝගී පැල තමයි දරුවනේ මේ විශේෂයෙන්ම මේ වගා මාධ්‍ය තුල සිටවීම නැත්තම් සංස්ථාපනය කිරීම සිදු කරන්නේ. හොඳයි. එහෙනම් මතක තියාගන්න මේකෙදි දරුවනේ මේ ක්‍රමේදීද මීටර් 1.5ක් පමණ දිග මීටර් 1.5ක් දිග පාර ජම්බූල කිරණ ප්‍රතිරෝධී අර වගේම පිටත සුදු සහ ඇතුළත කළු පැහැති පොලිතීන් බඳුන් තුල දරුවනේ පොලිතීන් බඳුන් තුල ජීවාණු හරිත කොහු කෙඳි වලින් පුරව ගන්න. ස්ටෙරිලයිස් කරපු කොහු කෙඳි වලින් තමයි ඒකත් පුරව ගැනීම සිදු කරන්නේ. වගාමල්ලේ උස ගත්තහම පුතේ වගාමල්ලේ උස ප්‍රමාණය දරුවනේ අපි ගත්තොත් දැන් මේ අතට වගාමල්ලේ උස රයිට් වගාමල්ලේ උස ගත්තොත් දරුවනේ සෙන්ටිමීටර 6ත් 10ත් අතර ප්‍රමාණයක් වගාමල්ලේ උස අපි මේ අතර ගමු වගාමල්ලේ උස දරුවනේ 6ත් 10ත් අතර ප්‍රමාණයක් cm පළල වැඩිනේ දරුවනේ පළල බලන්න වගාමල්ලේ පළල දරුවනේ අන්න මෙහෙම දාගමු මේක වගාමල්ලේ පළල 18යි cm පමණ තිරස් වගාමල්ලේ දරුවනේ පළල 18යි cm පමණ හරි දැන් පැහැදිලි නේද උයි පුතේ එහෙනම් බලන්න වගාමල්ලේ උස සෙන්ටිමීටර 6ත් 10ත් අතර ප්‍රමාණයක් දරුවනේ වගාමල්ලේ උස සෙන්ටිමීටර 6ත් 10ත් අතර ප්‍රමාණයක් ඒ වගේම වගාමල්ලේ පළල සෙන්ටිමීටර 18ක් පමණ වෙනවා වගාමල්ලේ පළල කොච්චරද දුවේ පුතේ සෙන්ටිමීටර 18ක් පමණ වෙනවා ඉදිරියට යන්න අපි මෙවැනි මලු මේ ආකාරයේ තිරස් වගාමලු දරුවනේ තිරස් වගාමලු හරිද වගාබිමේ තිරස් අතට වගාබිමෙත් තිරස් අතට මේවා තියෙන්නේ වගාබිමෙත් තිරසට දරුවනේ තිරස් අතට අපි දැන් සිරසට කියපුවා මෙහෙම දරුවනේ මේ සිරසට දරුවනේ මේ ආකාරයෙන් තිරසට වගාබිමේ තිරසට දරුවනේ රයිට් වගාබිමේ තිරසට මේවා වගාබිමේ තිරසට දරුවනේ රයිට් තිරසට හරි වගාබිමේ තිරස් අතට එක වගාමල්ලක කෙළවර අනෙක් වගාමල්ලේ කෙළවර හා ස්පර්ශ වෙන ලෙස අපි මෙතන ස්පර්ශ කරලා නැහැ නමුත් එක වගාමල්ලක කෙළවර දරුවනේ අපි බලමු මේ එක වගාමල්ලක කෙළවර අනෙක් වගාමල්ලේ ස්පර්ශ වන ලෙස මෙන්න මේ ආකාරයට එක වගාමල්ලක කෙළවර අනිත් වගාමල්ලේ ස්පර්ශ වන විදිහට බලන්න මෙවැනි වගාමලු වගාබිමේ තිරස් අතට දරුවනේ එක වගාමල්ලක කෙළවර අනිත් වගාමල්ලේ කෙළවර හා ස්පර්ශ වෙන ලෙස දරුවනේ තනි පේලි හෝ දෙපේලි ක්‍රමයට තියෙන්න පුළුවන් මේ තනි පේලියක් නේ එහෙම නැත්නම් දෙපේලි ක්‍රමයටත් මේක තියෙන්න පුළුවන් තනි පේලි ක්‍රමයට හෝ දෙපේලි ක්‍රමයට තියෙන්න පුළුවන් දරුවනේ right තනි පේලි ක්‍රමයට හෝ දෙපේලි ක්‍රමයට දරුවනේ ගෘහය තුල මේවා තියෙන්න පුළුවන් පේලි දෙකක් අතර පරතරය මේ බලන්න මේ පේලි දෙකක් අතර තියෙන පරතරය දරුවනේ එක් අයෙකුට පහසුවෙන් ඒ තුල එහා මෙහා යා හැකි ආකාරයට සකස් කරලා තියෙන්න ඕනේ දරුවනේ පහසුවෙන් එක් අයෙකුට ආයාසයකින් තොරව එක්කෙනෙකුට පහසුවෙන් ඒ හරහා එහා මෙහා යෑමට හැකිවන පරිදි තියෙන්න ඕනේ නඩත්තු කටයුතු සඳහා පහසුවෙන් ඉපැයි දරුවනේ එහෙනම් මතක තියාගන්න මේ පේලි දෙක අතර පරතරය එක් අයෙකුට පහසුවෙන් ඒ හරහා එහා මෙහා යා හැකි ලෙසත් භෝගේ නඩත්තු කටයුතු පහසුවෙන් කළ හැකි ලෙසත් තිබිය යුතුයි භෝගේ නඩත්තු කටයුතු පහසුවෙන් කළ හැකි විදියටත් මේක හරියට
තියාගන්න අවශ්‍ය වෙනවා දරුවනි. හොඳයි. මේ බලන්න මේ වගාමලු තියලා තියෙන ආකාරය දරුවනි. වගාමලු තියලා තියෙන ආකාරය බලන්න. ප්‍රධාන පෝෂක ද්‍රාවණ සැපයුම් නල තියෙනවා දරුවනි. මේ බලන්න මේක ප්‍රධාන පෝෂක ද්‍රාවණ සැපයුම් නලයයි මේ තියෙන්නේ. මේ බලන්න ඒවා එක් මල්ලක කෙලවර අනෙක් මල්ලි ගෑවෙනසේ මේ බලන්න මේවා තියලා තියෙන ආකාරය. මෙන්න කොහුබත් කෙඳි පිර වූ වගාමලු මේ තියෙන්නේ. මේ වගාමලු වල පුරවලා තියෙන කොහුබත් කෙඳි දරුවනේ. මේ බලන්න මෙතන මේ පැල හිටවලා තියෙන්නේ. මේ බලන්න මෙන්න මේ සිදුරු තුලින් මේ බලන්න මේ බලන්න ඒ තුලටනේ පෝෂක ද්‍රාවණය යන්නේ. මේ තියෙන්නේ පෝෂක ද්‍රාවණ සපේන නලයේ දරුවනේ මේ තියෙන්නේ. මේ පෙන්නලා තියෙන මේ පෝෂක ද්‍රාවණ සපේන නලයේ මේ රයිට්. ඒක ඔයගොල්ලන්ට සමීපව පෙන්වන්නයි මම ඒක උත්සාහ කරන්නේ. මෙතන මේ මම හිතන්නේ පේනවා මේ මම මෙතන අඳින්නම් මේ මැදින් මේ තියෙන පෝෂක ද්‍රාවණ සපේන නලයේ තියෙන්නේ. මේ නලයේ ඉඳන් තමයි මේ බලන්න මේ සිදුරු තුලට පෝෂක ද්‍රාවණ සහිත නල මේ බලන්න මේ සිදුරු තුලට මේ නලයේ ඉඳන් තමයි මේ පෝෂක ද්‍රාවණ යන්නේ. මේ නලයේ ඉඳන් යන්නේ පෝෂක ද්‍රාවණ මේවට මේ පෝෂක ද්‍රාවණ යන්නේ මේ තියෙන පෝෂක ද්‍රාවණ මේකෙත් මේ තියෙනවා පෝෂක ද්‍රාවණය. රයිට් මේ පෝෂක ද්‍රාවණ නලයේ මම මේ දෙපැත්තේ මේ රතු පාටින් ඇඳලා තියෙන මේ පෝෂක ද්‍රාවණ නලයේ තියෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රධාන පෝෂක ද්‍රාවණ සැපයුම් නලයේ තියෙන්නේ මේ. ඒ සැපයුම් නලයේ තුල යන පෝෂක ද්‍රාවණ තමයි මේ බටයක් කරහා මේ රවුම් ඇතුලින් මේ භෝගේ පැලේ සංස්ථාපනය කරලා තියෙන මල්ල තුලට ඇතුල් කරන්නේ. කොහොබත් කෙඳි පෙර වූ වගාමලු තියෙන දරුවනේ. හරි. එතකොට පෝෂක ද්‍රාවණ සැපයුම් නල මේ සැපයුම් නල ශුද්‍ර නල මේ ශුද්‍ර නල වලට තමයි කුඩා නල. ශුද්‍ර නල කියන්නේ කුඩා නල. ඒවා තමයි කෙලින්ම මේ සිදුර තුලින් මේ රවුමක් තියෙන මේ රවුම ඇතුළත තමයි පැලේ භෝගේ නැත්තම් සංස්ථාපනය කරලා තියෙන්නේ ඒ තුලට. මම හිතන්නේ පැහැදිලි ඔබට. හරි. එතකොට සකසාගත් තවාන් පැල තමයි පුතේ මේ බඳුනෙන් ඉවත් කරලා වගාමලු පෘෂ්ඨයේ කුඩා කැපුමක් තුලින් මේ තියෙන වගාමලු පෘෂ්ඨයේ තියෙන කුඩා කැපුම මේ රවුම් කරලා තියෙන්නේ. වගාමලු පෘෂ්ඨයේ තියෙන කුඩා කැපුම තමයි මම රවුම් කරලා තියෙන්නේ. අන්නේ කැපුම තුලින් තමයි පුතේ අපි අර සකසාගත් තවාන් පැල සකස් කරගත්ත තවාන් මේ බඳුනෙන් ඉවත් කරලා දරුවනේ මේ වගාමලු පෘෂ්ඨයේ මේ කුඩා කැපුම තුලින් කොහු කෙඳි මාධ්‍යයේ සිටවනවා. මේ කැපුම තුලින් පැල මේ බලන්න මේ තියෙන පැල කොහු කෙඳි මාධ්‍යයේ මේ සිදුරු තුලින් සිටවලා තියෙන පුතේ මේ සිදුර ඇතුලෙන් දාලා මේ වගාමලු තුල තියෙන කොහු කෙඳු මාධ්‍යයේ මේක සිටුවාගෙන තියෙනවා දරුවනේ. එක් වගා මල්ලක පැල දෙකක් හතරක් සිටවන්න පුළුවන්. එක මල්ලක බලන්න. දැන් මෙතන මේ මලු තියලා තියෙන මේ බලන්න මේ 1 2 3ක් මේකේ තියෙනවා. මේ 1 2 3 මේ එක මෙතන 3යි තියෙන්නේ. මේ එක මල්ල මේ වෙන් වෙනවනේ මෙතනින් වෙන් වෙනවනේ. මෙතන මේ වෙන් වෙනවා මේ. ඔය එක වගා මල්ලක පැල දෙකත් හතර ප්‍රමාණයක් සිටුවා ගැනීම සිදු කරන්න පුළුවන් දරුවනේ. කොච්චරක් දරුවනේ එක වගා මල්ලක පැල දෙකත් හතරක් අතර ප්‍රමාණයක් සිටුවා ගැනීම සිදු කරන්න පුළුවන්. හොඳයි අපි ඉදිරියට යමු. වැඩි ජලය ඉවත් වීම සඳහා සෑම වගා මල්ලකම යටිපැත්තේ කුඩා කැපුම් දෙකක් කරන්න ඕනේ පුතේ. අන්න බලන්නකෝ මේ ශුද්‍ර ප්‍රධාන නලය හරහා බලන්නකෝ දැන් අපි දැක්කා මෙන්න මෙවැනි මැදින් යන ප්‍රධාන නලයක් කරහා අර වගාමලු තුලට මේ ශුද්‍ර නල තියෙනවා. ශුද්‍ර නල මේකේ තමයි ප්‍රධාන නලය තමයි පෝෂක ද්‍රාවණ නලයේ ප්‍රධාන නලය හරහා මේ ශුද්‍ර සැපයුම් නල තියෙනවානේ. මේ ශුද්‍ර සැපයුම් නල තමයි දරුවනේ අර වගාමලු වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. වගාමලු වලට මේ අර සිදුර තුලට වගාමලු වල සම්බන්ධ කරලා තියෙන්නේ මේ. එතකොට හරිද? මේ වගාමලු ඇතුලේ පිටත සුදු ඇතුළත කළු කොහු කෙදි පුරවලා තියෙන්නේ. එතකොට මේක තුලට ඇතුළු වෙන මේ වැඩිපුර තියෙන ජලයේ ඉවත් වීමට මේ වගාමල්ලේ පිටපැත්තේ මම වගාමල්ලේ පිටපැත්ත මෙතනද පෙන්නන්නම්. මේ වගාමල්ලේ පිටපැත්තේ මේ බලන්න කුඩා සිදුරු තියෙන්න ඕනේ. වැඩිපුර තියෙන ජලය ඉවත් වෙලා යන්න මේ වගාමල්ලේ මේ මතු පිට ඇතුල් පැත්ත අපි ඉදිරියෙන් බලනකොට පේනවනේ මේ යට පිටපැත්තේ කුඩා සිදුරු තියෙන්න ඕනේ. ඒකයි තියෙන්නේ යටිපැත්තේ කුඩා කැපුම් දෙකක් කළ යුතුයි. මේ යටිපැත්තේ කුඩා කැපුම් දෙකක් සිදු කරන්න ඕනේ මල්ල තුළ වැඩිපුර තියෙන ජලයේ ඉවත් වෙන ජල වහනේ වතුර වැඩි වුණොත් එහෙම දරුවනේ අපිට තෙතමනේ වැඩි වෙන්නත් හොඳ නෑනේ. ප්‍රශස්ත ප්‍රමාණයට තියෙන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න වැඩි ජලයේ ඉවත් වීම සඳහා සෑම වගා මල්ලකම යටිපැත්තේ කුඩා කැපුම් දෙකක් කරන්න අවශ්‍ය වෙනවා දරුවනේ. හොඳයි. හරි. මේ ක්‍රමයේදී බිඳු ජල සම්පාදන ක්‍රමයට කළු පැහැති පොලිඑතිලීන් කුඩා බට තුලින් මෙන්න මේ කුඩා බට මේ තියෙන කළු පැහැති මේ බලන්න මේ කළු පැහැති පොලිඑතිලීන් කුඩා බට මේ ශුද්‍ර නල මේ තියෙන මේ
කළු පැහැති මේ තියෙන කළු පැහැති මම මේ රතු පාටේ මාක් කරලා තියෙන මේ කළු පැහැති පොලිඑතිලීන් නල කුඩා නල තුලින් බිඳු වශයෙන් ජලය සපයන ඩ්‍රිප් ඉරිගේෂන් එකක් තියෙනවා. මේ ක්‍රමේදී බිඳු ජල සම්පාදන ක්‍රමයට කළු පැහැති පොලිඑතිලීන් කුඩා බට තුලින් පෝෂක ද්‍රාවණය නලයේ සිට අර පෝෂක ද්‍රාවණ මැදින් ගියපු ප්‍රධාන පෝෂක ද්‍රාවණ නලයේ සිට දරුවනේ මලු තුලට සැපීම සිදු කරනවා. කුඩා කූරක් ගහනවා වගේ තමයි මේ මලු වලට මේ කුඩා බට වලින් ඩ්‍රිප් වයිස් වතුර බිඳුව පද්ධතිය ක්‍රියාත්මක කරලා තියෙන අතරතුර බිඳුව තමයි එන්නේ නම් බිඳු ජල සම්පාදනයක්. සාර්ථක ක්‍රමයක් ඒක. ඊ타මාත්ම කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක්. හරි. එහෙනම් මතක තියාගන්න මේ පොලිඑතිලීන් කුඩා බට තුලින් පෝෂක ද්‍රාවණ නලය ඉදන් මේ තියෙන ප්‍රධාන පෝෂක ද්‍රාවණ නලය අර මැදින් දාලා තිබ්බේ ඒ පෝෂක ද්‍රාවණ නලය ඉදන් දරුවනේ මලු තුලට සැපීම සිද්ධ කරනවා. පෝෂක ද්‍රාවණ නලය ඉදන් මලු තුලට සැපීම සිදු කරනවා දරුවනේ. පෝෂක ද්‍රාවණේ හෝ ජලය අතින් සැපීමත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පෝෂක ද්‍රාවණේ හෝ ජලය අතින් සැපීමත් කරන්න පුළුවන් මේකෙත්. ඒකත් මතක තියාගන්න. දිනකට සැපිය යුතු ජල ප්‍රමාණය දරුවනේ මේ භෝගයේ වර්ධක අවධිය හා කාලගුණ තත්ත්ව මත වෙනස් වෙනවා. දිනකට සැපිය යුතු ජල ප්‍රමාණය මතක තියාගන්න අදාළ භෝගයේ වර්ධක අවධිය සහ ඔබ දන්නවා වර්ධක අවධි තියෙනවා භෝගවල. ඒ වර්ධක අවධිය සහ ඒ අවස්ථානුකූලව ඒ පවතින කාලගුණ තත්ත්වයේ මත වෙනස් වෙනවා දරුවනේ. අපි දන්නවා වීලි කාලගුණයක් නම් තියෙන්නේ අපි වැඩි කාලාන්තරවල ඒ කියන්නේ අඩු කාලාන්තර වලින් ජල සම්පාදනය කරන්න ඕනේ. නේද පුතේ? තෙතමනේ සහිත නම් කාලගුණික තත්ත්වය නේද පුතේ? වැසි සහිත වගේ නම් නේද අපිට එහෙම ඒ පරිසරයේ තත්ත්වය අනුව නේද තෙතමන ප්‍රමාණය අනුව නේද අනුයි අපිට අපි වැඩි කාලාන්තර වලින් ජල සම්පාදනය කරන්න පුළුවන්. එහෙනම් දිනකට සැපිය යුතු ජල ප්‍රමාණය භෝගයේ වර්ධක අවධිය හා කාලගුණ තත්ත්වයේ මත දරුවනේ වෙනස් වෙනවා. ඒකත් සුවිශේෂිත කරුණක්. විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍යයි දුවල පුතාලා. වගාමාද්‍ය ජලයෙන් හෝ පෝෂක ද්‍රාවණයෙන් සම්තෘප්ත වීම නුසුදුසුයි මතක තියාගන්න. ඒ කියන්නේ වගාමාද්‍යයේ තියෙන අර අවකාශ හිස්තැන් සම්පූර්ණයෙන්ම ජලයෙන් හෝ පෝෂක මාධ්‍යයෙන් සම්තෘප්ත වීම නුසුදුසුයි දරුවනේ. මතක තියාගන්න. එහෙම වගාමාද්‍ය ඒ කියන්නේ මේ කොහු කෙඳි පුරවලා තියෙන වගාමාද්‍ය කොහු කෙඳිනි මේක සම්පූර්ණයෙන්ම ජලයෙන් හෝ පෝෂක වලින් සම්තෘප්ත වෙන්න සැචුරේෂන් වීම නුසුදුසුයි කියලා කියනවා දරුවනේ. හරි. එහෙම වුණොත් පැල ඇටි මුල් වලට ඔක්සිජන් ලැබීම දුර්වල වෙනවා. ඇයි පුතේ මතක තියාගන්න මේ මාධ්‍යයේ තියෙන අවකාශය තියෙන හිස්තැන් ඔක්කොටම ගිහිල්ලා ජලයයි පෝෂකයි පිරීලා තිබුණොත් කෝ වාතයට ඉඩ කඩ නැහෙනි. ඔක්කොම අවකාශ ටික ජලයෙන් පිරුණාම ජලයෙන්ුයි පෝෂක ද්‍රව්‍යයෙන්ුයි පිරුණාම මේ වගාමල්ල ජලයෙන්ුයි පෝෂක ද්‍රව්‍යවලුයි සම්තෘප්තයිනි දරුවනේ. එහෙම වුණොත් වාතයට ඉඩ කඩ නැහෙනි. එහෙනම් මේ තුල ඔක්සිජන් නැති වුණොත් මේ මුල් වල ශ්වසන ක්‍රියාවලියට බාධාවක් ඇති වෙනවනේ පුතේ. ඒක නිසායි අපිට වාතයටත් රැඳිලා තියෙන්න ඉඩ තියෙන්න ඕනේ. වාතයටත් රැඳෙන්න ඉඩ තියෙන්න ඕනේ දරුවනේ. රයිට්. එහෙනම් මතක තියාගන්න ඒ විදියට බැරි වෙලාවත් පෝෂක මාධ්‍ය ජලයෙන් හෝ පෝෂක ද්‍රාවණයෙන් සම්තෘප්ත වුණොත් දුවේ පුතේ මොකද වෙන්නේ? පැල ඇටි මුල් වලට ඔක්සිජන් ලැබීම දුර්වල වෙලා ඇයි වාතයට රැඳෙන්න ඉඩ නැහැ නේ. එහෙම වුණාම O2 ලැබීම දුර්වල වෙලා ශාක වර්ධනයට ඒක අහිතකර ලෙස බලපාන්න පුළුවන්. හොඳයි. වගාමලු තැබීමට පෙර වගා බිමේ හරි වගාමලු තියන්න කලින් වගා බිමේ නැත්තම් මේ ගෘහය තුල භූමිය දරුවනේ සුදු පැහැති පාරජම්බූල කියන ප්‍රතිරෝධී පොලිතීන් වලින් ආවරණය කරන්න ඕනි භූමිය. ගෘහය තුල භූමිය සුදු පැහැති පාරජම්බූල කියන ප්‍රතිරෝධී පොලිතීන් වලින් ආවරණය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි වගාමලු අපි අර තිරස් අතර තනි පේලියට හෝ දෙපේලි ක්‍රමයට ගෘහය තුල දරුවනේ තියන්නේ. හොඳයි. මේ සුදු පැහැති පොලිතීනේ මගින් ආලෝකයේ පරාවර්තනය කරන නිසා පුතේ මතක තියාගන්න පැල අතර සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු කරනවා. ඒ කියන්නේ තෙතමන ප්‍රමාණය ඔබ දන්නවා නේද? ඒක අඩු කරන නිසා මේ තුල දිලීර ආසාදන වගේම මේ පාංශු ජනක ව්‍යාධිකාරකයන් කියන්නේ රෝග ඇති කරන ජනකයින් නේද පුතේ? පසෙන් ජනනය වන නේද පුතේ? ව්‍යාධිකාරක පුතේ රෝගකාරක හානි වළක්වනවා. මතක තියාගන්න පාංශු ජනක ව්‍යාධිකාරක
වලිනුත් හානිය වලිනුත් මේ ගෘහයට ආරක්ෂා කරනවා ඒකත් වළක්වනවා මේ පොලිතීන් ඇතිරීම නිසා බිමට ධාරක ශක්තිය නොමැති ඒ කියන්නේ දරා ගන්න බැරි දරාගෙන රඳා ගන්න බැරි ධාරක ශක්තිය නොමැති භෝග සඳහාද ආධාරක ලබා දීම අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නවා තක්කාලි වගේ කඳන් වලට සමහරලාට අර කෙලින්ම ඍජුව පැවතෙන්න බැහැනේ ධාරක ශක්තිය නැහැනේ. සමහර ධාරක ශක්තිය නොමැති හැම දුර්වල කඳන් සහිත භෝගවලට ආධාරක සැපීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ දරුවනේ. ඒකත් විශේෂයෙන් මෙතනදී මතක් කරන්න ඕනේ. හොඳයි මේ බලන්න දරුවනේ මේ වගා මළු වල සිට වූ තක්කාලි වගාවක් පැහැදිලිව පේනවා මේ බලන්න අපිට අර ආලෝකයේ පරාවර්තනය කරන සුදු පැහැති පොලිතීන් මල්ල සුදු පැහැති පොලිතීනයක් මේ ගෘහයේ බිම භූමියට මේ වගා මළු තියන්න කලින් බලන්න මේ සුදු පැහැති පොලිතීන් එළලා තියෙනවා දරුවනේ පිටත සුදු මේ පිටි පාරජම්බෝල කියන ප්‍රතිරෝධී පොලිතීනිය දරුවනේ භූමිය ආවරණය කරලා තියෙන පොලිතීනිය එළලා තියෙනවා අපි ඒක පොඩ්ඩක් සටහන් කරගමු දරුවනේ. ඒතර අපි ඒක පොඩ්ඩක් නම් කරගමු අපි. සුදු පැහැති පොලිතීන් වලින් ආවරණය වූ භූමිය සුදු පැහැති පොලිතීන් වලින් ආවරණය වෙච්ච භූමිය. ඒ වගේම මේ බලන්න මේ දුර්වල කඳන් වලට දරුවනේ ආධාරක සපයලා තියෙන ආකාරයේ මේ දුර්වල කඳන් සඳහා ආධාරක සපයලා තියෙනවා. කඳන් සඳහා ආධාරක සැපීම මේ රෙදි පටි නූල් වලින් ආධාරක සපයලා තියෙනවා දරුවනේ. මේ බලන්න මේ බින්දු ජල සම්පාදන ශුද්‍ර නල දරුවනේ මේ තියෙන ශුද්‍ර නල බින්දු ජල සම්පාදන ශුද්‍ර නල මේ තියෙන මේ ශුද්‍ර නල බින්දු ජල සම්පාදන ශුද්‍ර නල මේ තියෙන ප්‍රධාන පෝෂක ද්‍රාවණ සපේන නලයේ පුතේ ප්‍රධාන පෝෂක ද්‍රාවණ සපේන නලයෙන් මේ අනිත් නල සම්බන්ධ වෙලා තියෙන දරුවනේ අනිත් නල මේ ප්‍රධාන ශුද්‍ර නල වලට පෝෂක සපයන්නේ මේ ප්‍රධාන නලයෙන් පුතේ පෝෂක ද්‍රාවණ සපේන ප්‍රධාන නල ප්‍රධාන පෝෂක ද්‍රාවණ නල අපිට වැදගත් ටික නේ රයිට් බලන්න සාර්ථකව තක්කාලි වගාවක් සිදු කරලා තියෙන ආකාරය මේ බලන්න තිරස් වගාමලු තියලා තියෙන ආකාරය පුතේ මේ තිරස් වගාමලු මේ පේලි දෙපේලි ක්‍රමයටනේ තිරස් වගාමලු තියලා තියෙන ආකාරය මේ තියෙන මේ සිදුර තුලින් ඇතුල් කරලා මේ පැලේ මේ හැදිලා තක්කාලි පළ හැදිලා තියෙන දරුවනේ හොඳට සාර්ථකව තක්කාලි පැල හැදිලා තියෙන ආකාරය පෙන්ලා තියෙන දරුවනේ රයිට් අපි ඉදිරියට යමු පුතේ ඝනමාධ්‍ය ජීවාණුහරණය කරන්න අවශ්‍ය වෙන අපි දන්නවා අනිවාර්යෙන්ම මේ කොහුබත් මේ කොහුකෙදී ජීවාණුහරණය කරගත යුතුයි දරුවනේ අනිවාර්යෙන්ම වගා මාධ්‍ය මේ වගා බඳුන් තුල වගා මල තුලට පිරවීමට ප්‍රථම අනිවාර්යෙන්ම මේ විශේෂයෙන්ම ජීවාණුහරණය කරන්න ඕනේ දරුවනේ මේ නිර්පාංශු වගා මාධ්‍යකදී මේ වගා මාධ්‍ය ජීවාණුහරණය කරන ක්‍රම නම් කරලා මේ ක්‍රමයක් විස්තර කරන්න දරුවනේ විශේෂයෙන්ම අනිවාර්යෙන්ම විභාගයට පහුගිය අවුරුද්දක විභාගයක පසුගිය වසරේ විභාගයේ උසස් පෙළ විභාගයට විශේෂයෙන්ම ඒ ප්‍රශ්නේ අහලා තිබ්බ දරුවනේ රචනා ප්‍රශ්නයක් විදිහට අහලා තිබ්බා. ඉතින් ඒක තමයි අතිශයින්ම වැදගත් මේ කොටස් බොහොම හොඳින් අවධානය කරගන්න ඕනේ. ධාරණය කරගෙන මතක තියාගන්න ඕනේ දරුවනේ. මේ ඝනමාධ්‍ය ජීවාණුහරණය කරන නිර්පාංශු වගාවකදී භාවිතා කරන ඝනමාධ්‍ය වගාමලු සඳහා භාවිතා කරන ඝනමාධ්‍ය ජීවාණුහරණ ක්‍රම සඳහන් කරලා ඒක ක්‍රමයක් පැහැදිලි කරන්න අහලා තිබ්බ දරුවනේ විශේෂයෙන් මේක නිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම වැදගත් මේ දේවල් මතක තියාගන්න අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙනවා. දැන් ඝනමාධ්‍ය ජීවාණුහරණය ගත්තාම දරුවනේ අපිට ඝනමාධ්‍ය ජීවාණුහරණය කියලා කියන්නේ වගාමාධ්‍ය ජීවීන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමයි. එහෙනම් මුලින්ම ඕගොල්ලෝ රචනා ප්‍රශ්නයකදී මේ හැඳින්වීම කරන්න ඕනේ දරුවනේ මොකද්ද ඝනමාධ්‍ය ජීවාණුහරණය කරන්න කියන එක හඳුන්වන්න ඕනේ හැඳින්වීමට ලකුණු හම්බ වෙනවා දරුවනේ. එහෙනම් ඝනමාධ්‍ය ජීවාණුහරණය කියලා කියන්නේ සියලුම ජීවීන් විනාශ කිරීම දරුවනේ. බලන්න ඝනමාධ්‍ය ජීවාණුහරණය anu කොහෙද වගාමාධ්‍ය ජීවීන් දරුවනේ. ඒ වගාමාධ්‍ය විදිහට භාවිතා කරන
කොහොබත් වෙන්න පුළුවන් කොහොල් කඳි වෙන්න පුළුවන් දරුවනේ වගා මාධ්‍ය ජීවීන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමයි ඝන මාධ්‍ය ජීවාණුහරණය කියලා කියන්නේ. එහෙනම් මෙන්න දරුවනේ ඝන මාධ්‍ය නැත්තම් මේ වගා මාධ්‍ය ජීවාණුහරණය කරන්න භාවිතා කරන ක්‍රම හුමාලය මගින් ජීවාණුහරණය සිදු කරන්න පුළුවන් දරුවනේ. හුමාලය මගින් අපිට ජීවාණුහරණය කරන්න පුළුවන්. ඒ වගේම ශූර්ය තාපය මගින් ජීවාණුහරණය කරන්න පුළුවන් පුතේ. මේවා යම් නිශ්චිත කාලයක් නිශ්චිත පැය ගණනාවක් සූර්යාලෝකයටමත් පුතේ විශේෂයෙන්ම ශූර්ය තාපයට නිරාවරණය කරලා තිබෙලා අපි නියමිත පැය ප්‍රමාණයක් අපිට ඒ මාධ්‍ය වගා මාධ්‍ය ඝන මාධ්‍ය ජීවාණුහරණය සිදු කරගන්න පුළුවන්. ඒ වගේම රසායනික ද්‍රව්‍ය භාවිතා කළා ජීවාණුහරණය සිදු කරන්න පුළුවන්. ඒ වගේම ධූමකරණය මගින් ජීවාණුහරණය කරන්න පුළුවන් දරුවනේ. ඒවට උණු ජලය යෙදීම මගින් ජීවාණුහරණය සිදු කරන්න පුළුවන්. හොඳයි. අපි මේ වගා මළු තුල තක්කාලි වගා කිරීමේදී අවධානය යොමු කරතු ක්‍රියාකාරම් ටිකක් බලමු දරුවනේ. වගා මළු තුල තක්කාලි වගා කිරීමේදී මොනවද අවධානය යොමු කරන්න ඕන ක්‍රියාකාරකම් ටිකක් බලමු. අපි දරුවනේ වගා මළු තුල තක්කාලි වගා අපි දැක්ක රූපයේ මේ වගා මළු තුල තක්කාලි වගාලා තියලා තියෙන ආකාරය. ඉතින් විශේෂයෙන්ම අපි දැන් බලන්න යන්නේ දරුවනේ මේ වගා මළු තුල තක්කාලි වගා කිරීමේදී මොනවද අවධානය යොමු කරන ක්‍රියාකාරකම් කියලා. එකක් තැටි තවාන් භාවිතයෙන් තවාන් පැල නිපදවන්නේ. ඔබ දැකලා තියෙනවා මේ තැටි තවාන් මෙන්න මෙවැනි තැටි එක දරුවනේ නේ මේ මෙන්න මෙවැනි රවුන්ඩ් තුල බඳුන්නේ පහල අර අපි අර බිස්කට් දාන තැටි තියෙන මේ වගේ මේ තැටි තවාන් තුල මෙන්න මේ සිදුරු සහිත බඳුන් තියෙනවා. මේවා තුලට අපිට බීජ මේවා තුලට අපිට කොහුකෙදි පුරවගෙන පුතේ මේ තුලට තක්කාලි බීජ දාලා අපිට මේ ආකාරයට මේ බීජ ප්‍රරෝහණය කරලා මේවා තුල පැල හදා ගන්න පුළුවන්. රයිට් ඒකයි දරුවනේ තැටි තවාන් භාවිතයෙන් තවාන් පැල නිපදවීම කියන්නේ මේ වෙන තැටි තවාන් වලට අපිට කොහොබත් පුරවලා මේවා තුලට දරුවනේ අපිට මේවා තුල මේ බීජ සංස්ථාප බීජ හිටවල මේවා තුල අපිට පැල ලබා ගන්න පුළුවන්. ඒ වගේ ඔබට මතකද බීජ පත්‍ර දෙකක් එනකොට අපිට ඒකට පෝෂක ද්‍රාවණ සපයලා මේ නිවැරදි ආකාරයට පැලයක් හදා ගන්න පුළුවන්. ඒ ආකාරයට තැටි තවාන් භාවිතයෙන් තවාන් පැල නිපදවා ගන්න අවශ්‍යයි දරුවනේ. ඒ වගේම තවාන් පැල වගා පද්ධතිය සංස්ථාපනය කරන්න ඕනේ. අපි ඔබ දැක්කද මේ නිවැරදි ආකාරයට වර්ධනය වෙච්ච පැලයක් මේ බඳුනෙන් අයින් කරලා මේ තැටියෙන් නැත්තම් මේ තැටි තවාණෙන් අරගෙන ඉවත් කරලා දරුවනේ ඒ පැලේ අපි අර බඳුන් තුල අර තිරස් වගා මළු තුල අපි අර සකස් කරපු සිදුර තුලින් තිරස් වගා මළු ඇතුළට දාලා තියෙන කොහොබත් තුල අපි නැත්තම් කොහු කෙදි තුල අපි මේක රෝපණය කරගන්න ඕනේ සංස්ථාපනය කරගන්න ඕනේ. තවාන් පැල වගා පද්ධතිය සංස්ථාපනය කියන්නේ ඒකයි දරුවනේ. පොහොර හා ජල සැපීම පර්ටිගේෂන් කරන්න ඕනේ දරුවනේ. අර මතකද ප්‍රධාන නලයේ ඔස්සේ පැමිණෙන පෝෂක ද්‍රාවණේ අර ශුද්‍ර නල හරහා දරුවනේ බිඳු ජල සම්පාදනයේ විදියට අර සිදුරු තුලින් අර වගා මළු වල සිදුරු තුලින් වගා මල්ලේ තියෙන මේ මාධ්‍යට ජලය පෝෂක ජලය අපිට සැපීම සිදු කරගන්න පුළුවන් ඒ ආකාරයට. ආධාරක සැපීම හා පුහුණු කිරීම කරන්න ඕනේ දරුවනේ. අපි දන්නවා මේ ආධාරක සැපීම අපි අර ධාරක ශක්තිය ධාරණ ශක්තිය නොමැති දුර්වල කඳන් සඳහා පුතේ අපි ඔබ දැක්ක අර පටි මගින් රෙදි පටි මගින් ලනු මේ කම්බි ලනු මගින් අපිට පුළුවන් මේවා ආධාරක සපයන්න පුළුවන් පුතේ. කෙලින් ඉහළ වහලේට රඳවලා මේවා පුතේ කෙලින්ම රඳවලා සිරස්ව රඳවලා තියෙන්න පුළුවන්. ඒවට අපිට අවශ්‍ය විදිහට ආධාරක නිවැරදි ක්‍රම විදිහට වේද භාවිතා කරලා අපිට සකස් කරන්න පුළුවන්. ඒ වගේම දරුවනේ මෙවැනි පුහුණු කිරීමේ කටයුතු සිදු කරලා මේ සාර්ථකව මේ වගාව මේ තුල පවත්වා ගන්න ඕනේ. එතකොට අපිට මේ අස්වැන්න ලබා ගැනීමේ හැකියාව තියෙනවා ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ පලිබෝධ පාලන කටයුතු නිසියාරින් සිදු කරන්න ඕනේ. පලිබෝධ පාලනය ගැන අපි විස්තරාත්මකව කතා කරා දරුවනේ. අන්න ඒ ආකාරයට පලිබෝධ පාලනය මෙතනදී සිදු වෙන්න ඕනේ මෙවැනි තක්කාලි වගාවකදීත්. ඒ වගේම අස්වනු නෙලීම හා පසු අස්වනු තාක්ෂණය ගැන කතා කරන්න ඕනේ පුතේ. අස්වනු නෙලීමේදී ඔබ මතකනේ අපි ඔබට කිව්වා මේ සලාද සඳහා නම් අපි සම්පූර්ණයෙන් මේක රතු පැහැවෙනකන් ඉදෙනකන් ඉන්නේ කහ පැහැයත් සමග රතු පැහැයත් වෙනකොට අපි මේ අස්වැන්න එලා ගන්නවා. මොකද අපි සලාද සඳහා නම් ඒක ගන්න ඒක තැලෙන්න බෑ. නමුත් අර අපි සම්පූර්ණයෙන් ඉදුණු රත් පැහැවිච්ච එකක් තැලෙන්න පුළුවන් කපනකොට අපිට කැට කපලා සකස් කර ගන්න ඕනේ. සලාද වලට විවිධ හැඩයට කපා ගන්න ඕනේ. එහෙනම් මේ નિયમિત අවස්ථාවේදී අස්වනු නෙලීමෙන් අස්වනු හානි අවම කර ගන්න පුළුවන් දරුවනේ. අපිට විශේෂයෙන්ම පසු අස්වනු තාක්ෂණයේ භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අස්වනු නෙලන අවස්ථාව විසිට පාරිභෝගික ආතට පත්වන තුරුම අපිට මේ සඳහා තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කිරීම මගින් ක්‍රමවේද භාවිතා කිරීම මගින් පුතේ මේ අස්වනු හානි අවම කරලා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා දරුවනේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ දරුවනේ මේ නිර්පාශු වගා පද්ධතියක් තුල
භෝග වගා කිරීමේදී මතුවන සීමාකාරී සාධක. මේ නිර්පාර්ශ්ව වගා මාධ්‍යය තුළ භෝග වගා කිරීම සීමා වෙන්න පුළුවන්, අවම වෙන්න පුළුවන් සාධක හේතු මොනවද කියන එක දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. මූලික ප්‍රාග්ධනයේ වැඩි පුතේ. ඇත්තටම මුලින් වැඩි ප්‍රාග්ධනයක් අවශ්‍යයි අපි සොයිල් කල්චර් එක පස් සහිත මාධ්‍යයක වගා කරනකොට වඩා නිර්පාංශ වගාවේදී මේ පෝෂක ද්‍රාවණ මේ පොලිතීන් මේවා මිලදී ගන්න ඕනේ. ඒ වගේම වගා මාධ්‍ය මිලදී ගන්න ඕනේ. ජල සම්පාදන පද්ධති සැලසුම් කරන්න ඕනේ පුතේ. රයිට්. එහෙනම් මතක තියාගන්න මූලික ප්‍රාග්ධනයේ වැඩි. අදාළ තාක්ෂණය යොදාගත් පසු ඊට ගැළපෙන සැකිල්ල නිමවා ගන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැනේ. ඊට ගැළපෙන සැකිල්ල හදා ගන්න ඕනේ, ස්ට්‍රක්චර් එක හදා ගන්න ඕනේ. ද්‍රාවණයේ පැලතුරට ගලා යාම හා ඉවත් වීම ජල පොම්පේ පීඩනයෙහි සහ ජල ප්‍රමාණය යනුව සිදුවෙන නිසා ඒ පිළිබඳ දැනුවත් වීම අවශ්‍යයි. නැත්තම් හරියට මේ ජලයේ සංසරණය වීම, ද්‍රාවණ සංසරණය වීම සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා. සංසරණය වන පොහොර ද්‍රාවණයේ pH අගය හා විද්‍යුත් සන්නායකතාවය EC අගයන් නිවැරදි කළ යුතු වෙනවා. ඒකත් සීමාකාරී සාධකයක්. ඒ වගේම ජල පොම්පේ කැපාසිටි එක ධාරිතා සීමාවට වඩා ඉහළ ගිය විට ගැටලු ඇති වෙන්න පුළුවන්. සෙන්ටිමීටර් 10යි cm සංසරණය වන නලය තුල මූල මණ්ඩලයේ ගිලී පවතින විට භෝගයේ පුතේ වාතය ලැබා ගැනීමට අවශ්‍ය තත්ත්ව සොයා බලන්න ඕනේ. මතක තියාගන්න. තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. ඒකත් මේ නිර්පාංශ වගා ක්‍රමවේදවල සීමාකාරී සාධක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. ලබා ගන්නා මාධ්‍ය ජීවාණු හරිත වීම හා ගෘහය තුළට ඇතුළු වීමේදී විස බීජ නාශනය වීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් රෝග පලිබෝධ පැතිරෙන්න පුළුවන් දරුවනේ. ගැටලු වළක්වා ගන්න තියෙන යෝජනා මොනවද දරුවනේ මේ? සීමාකාරී සාධක ගැටලු වළක්වා ගන්න තියෙන යෝජනා ටික බලමු. මූලික ප්‍රාග්ධනය සපයා ගැනීමට ක්‍රියාමාර්ග අවශ්‍ය වෙනවා දරුවනේ. මුදල් නැතුව මේ වැඩ කරන්න බෑ. නියමිත ද්‍රව්‍ය හා තාක්ෂණය යොදාගත්තට පස්සේ සැකිල්ල මනාව පරීක්ෂාවෙන් හදන්න ඕනේ. ද්‍රාවණයේ පැලතුරට ගලා යාම හා ඉවත් කිරීමට ජල පොම්පේ පීඩනයෙහි සහ ජල ප්‍රමාණය අනුව සිදුවන බැවින් ඒ සඳහා සුපරීක්ෂාකාරී වීම අනිවාර්යෙන් වැදගත් වෙනවා දරුවනේ. සංසරණය වන පද්ධතියක් සකසනකොට ජලයේ ගලා යන නල පොම්පේ දෙසට ආනත වනසේ සැකසීම සිදු කරන්න ඕනේ. ජල පොම්පේ කැපාසිටි සීමාව ධාරිතා සීමාවට වඩා ඉහළ වූ විට මොකද වෙන්නේ? සංසරණය වන පද්ධතියට ද්‍රාවණය දීමට පෙර විපත නැත්නම් අපිට බයිපාස් නලයක් මගින් නැවත ජලයේ පොහොර ටැංකියට යොමු කරන්න පුළුවන්. මේකට අඟල් භාගයේ නලයක කරාමයකින් වෑල්ලකින් අඟල් භාගයේ නලයක කරාමයකින් පාලනය කරලා සිදු කිරීම යෝග්‍යයි. බයිපාස් නලයක් කරහා අපිට ඒක කරන්න පුළුවන්. ජල පොම්පේ ධාරිතා සීමාවට වඩා ඉහළ වූ විට මොකද කරන්නේ? සංසරණය වන පද්ධතියට ද්‍රාවණය දෙන්න පෙර විපත නැත්නම් බයිපාස් නලයක් අපි බයිපාස් සැත්කමක් කරනකොට භාවිත බයිපාස් නලයක් කියලා කියන්නේ අපි අර කටයුත්ත වෙනත් ආකාරයකට සිදු කරගන්න පුළුවන් බ්ලොක් එක මගහැරවලා එතනින් රුධිරය යන්න පුළුවන් විදිහට සකස් කරලා දෙනවා වගේ අපිට මේකෙදි විශේෂයෙන්ම ජල පොම්පේ කැපාසිටි සීමාවට වඩා ඉහළ වුණොත් ධාරිතා සීමාවට වඩා ඉහළ වුණොත් සංසරණය වන පද්ධතියට ද්‍රාවණය දෙන්න මොකද කරන්නේ? ද්‍රාවණය දෙන්න පෙර විපත නැත්නම් බයිපාස් නලයක් හරහා නැවත ජලයේ පොහොර ටැංකියට යොමු කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මේකට අපිට අඟල් භාගයේ නලයක කරාමයකින් ඒක පාලනය කිරීම සිදු කරන්න පුළුවන් වෙනවා. ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න. සංසරණය වන නලය තුල මූල මණ්ඩලයේ ගිලී තිබෙන අතර මේ සංසරණය වන නලය තුල මූල මණ්ඩලයේ ගිලී තිබෙන අතර වාතය ලබා ගැනීමට මොකද කරන්න ඕන? නලයේ සිරස් උසින් අඟල් 3න් එකක් එහෙම නැත්නම් 3න් එකක් 4න් එකක් හිස් අවකාශයක් විදියට තියන්න කටයුතු කරන්න ඕනේ නලයේ. අන්න බලන්න නැත්නම් අපිට වාතය සපය ගන්න අර මුල් වල ශ්වසන ක්‍රියාවලියට බාධාවක් වෙනවා. ඒකනේ සංසරණය වන නලය තුල පෝෂක ද්‍රාවණයේ සංසරණය වන නලය මොකද NFT ක්‍රමයේදී ඒකෙදි මූල මණ්ඩලයේ ගිලීලානේ තියෙන්නේ. ඒතර වාතය ලබා ගැනීමට නලයේ සිරස් උසින් 3න් එකක් නැත්නම් 4න් එකක ප්‍රමාණයක් මතක තියාගන්න අවකාශයක් ලෙස තැබීමට කටයුතු කරන්න ඕනේ. එතකොට අපිට මේ ක්‍රියාවලිය සාර්ථකව කරගන්න පුළුවන් වාතන ක්‍රියාවලිය. ඒ වගේම පොහොර ද්‍රාවණයේ විද්‍යුත් සන්නායකතාවය හා pH අගේ ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි කියන එක විද්‍යුත් සන්නායකතාව pH අගේ ෂණිකව වෙනස් වන නිසා ද්‍රාවණයේ අලුත් ද්‍රාවණයක් මගින් ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන් දරුවනේ. ඒකත් මේක වළක්ව ගන්න පුළුවන්. NFT පද්ධතිවලදී පෝෂක සැපීමේදී පෝෂකවල නිර්වද්‍යතාවය දරුවනේ
පාලනය කිරීමට වෙනම සැලසුම් කර ඉන්ජෙක්ටර් මගින් අපිට ජල සැපයුම් නාලිකාවට එන්නත් කරන්න පුළුවන්. අපි කලින් එක විස්තරාත්මකව කතා කරලා තියෙනවා. ජීවාණුහරණය සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්න ඕනේ දරුවනේ. විශේෂයෙන් ඒකත් අපි කතා කරලා අවසන් කරලා තියෙන්නේ. උදාහරණ පාදෝවන ෆුඩ් බාත් දොරාබියසු තියන්න පුළුවන්. ක්ලෝරින් දාලා ෆුඩ් බාත් එකකින් බැහැලා අපිට යන්න පුළුවන් ඇතුල් වෙනකොට ගෘහයට. නිරතුරුව අධීක්ෂණය කිරීම සිදු කරන්න ඕනේ. නිරන්තර අධීක්ෂණය කිරීම සිදු කළ යුතු වෙනවා. හොඳයි ආදරණීය දරුවනි, අපි මේ සාකච්ඡා කළා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා අවසන් කළේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකයයි දරුවනේ 11 වෙනි ඒකකයයි අපි අවසන් කරේ. විශේෂයෙන්ම අපි මේ පාලිත පරිසර තත්ත්වයට යටතේ භෝගවගාවේදී භාවිතා කරන තාක්ෂණය සම්බන්ධයෙන් කතා කරේ. දුවේ පුතේ, මේ ඒකකයේ යටතේ අපි මේ ඒකකයට අදාළව ප්‍රධාන කොටස් 4ක් සම්පූර්ණයෙන්ම විස්තරාත්මකව සාකච්ඡා කළා. සිද්ධාන්ත කොටස් කතා කළා අවසන් කළා දරුවනේ. අපි බලාපොරොත්තු වෙනවා මීළඟ කොටසෙන් දුවල පුතාලත් එක්ක මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න වගේම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් ගැටළු විදිහට ඉදිරිපත් කළා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන් දරුවනේ.